ආයුබෝවන් හිතවතුනි සුබ උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. නත්තලෙන් පස්සේ අපි හම්බ වෙන දවසේ. ඉතින් නත්තල සමගියෙන් සාමයෙන් සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සියලු දෙනා ඒ දේව මෙහෙයන් වලට සම්බන්ධ වුණා. අනිකුත් කටයුතු වලට සම්බන්ධ වුණා. ඉතින් ඒක තමයි වෙන්නත් ඕනේ. නත්තලේ තියෙන එක වටිනාකමක් තමයි පරිත්‍යාගය කියලා කියන්නේ. ඉතින් මේ මොහොතේ ඔබ සමාජය වෙනුවෙන් කරන්න ඕනේ හොඳම ලොකුම හරිම පරිත්‍යාගය තමයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන එක සමාජයේ දිනෙදා වැඩ කටයුතු කරගන්න එක. අපි සූදානම් සියලු තොරතුරු වාර්තා කරන්න පුවත්පත්වල තියෙන දේවල් සහ නවතම දේවල් මොනවද පත්තරවලට එහා ගිය හැම දෙයක්ම අපි ඔබට කියන්න ලෑස්ති. ඊයේ දවසේ ආසාත්‍යයන් අපේ රටේ 40000 සීමාව ඉක්මවා ගියා. දැන් ඔබ තවදුරටත් පරිස්සම් විය යුතුයි කියන පණිවිඩයයි මේ ලබා දෙන්නේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඊ රාත්‍රී 10:12ට නිකුත් කළ නවතම වාර්තාවලට අනුවයි මේ ගණන් මිනුම් අපි කියන්නේ 40380ක් බවට පත් වෙනවා අපේ රටේ ආසාත්‍යයන් සංඛ්‍යාව. ඒ වගේම 8142ක් ප්‍රතිකාර ලබනවා. 598ක් ඊයේ දවසේ ආසාත්‍යයන් වාර්තා වෙනවා. ඒ වගේම 433 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය මත ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරද්දී 32051ක් සුවය ලැබලා තියෙනවා. 32051 දෙනෙක්. ඒ වගේම 187ක් අපේ රටේ මරණ සංඛ්‍යාව විදිහට වාර්තා වෙනවා. ඉතින් මේක තමයි නවතම තත්ත්වේ. ඔබ මොන ආකාරයෙන්ද පරිස්සම් විය යුත්තේ කියලා මේ දත්ත හරහා හොඳින්ම පැහැදිලි. නජිත් good morning. අයබෝන්. good morning සමීර සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා. හැම දිනෙකටම වාසනාවන්ත ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා. නිරෝගීකම උතුම්ම සම්පත උතුම්ම සැපත. ඒ හින්දා නිරෝගීව ඉන්න අද දවසෙත් ඔබ දෙතුන් පාරක් හිතන්න නිරෝගීව ඉන්නේ කොහොමද කියලා. සමීර සඳහන් කළා වගේම අපේ රටේ කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රමාණය 40000 සීමාව ඉක්මවලා ගියා. ඒ වගේම ඊයේ දවසේ ලෝකයේම ආසාදිතයන් ප්‍රමාණය කෝටි 8 සීමාව ඉක්මවලා ගියා. 8,71,933ක් ලෝකයේම කොරෝනා ආසාදිතයන් වාර්තා වෙද්දී 5,68,87,732 දෙනෙකුට සුවය ලැබිලා ඔවුන් රෝහල් වලින් නිවෙස් බලා පිටව ගිහින් තිනවා. ඒ අතරදී අවාසනාවන්ත විදිහට 17,64,172 දෙනෙකු මිය ගිහින් තියෙනවා කොරෝනා වෛරසයෙන් හින්දා. 17 ලක්ෂයක් මිය ගිහින් තියෙනවා. ඉතින් ඔබ දෙතුන් පාරක් හිතන්න ඕනේ තමුන් අයිති වෙන්නේ මොන ගොඩටද? කොරෝනා ආසාදනය වෙච්ච ගොඩටද? සුව වෙච්ච ගොඩටද? නැත්නම් මේ යන පිරිසටද? නැත්නම් කොරෝනා ආසාදිත නොවී ඉන්න ගොඩටද කියන එක තීරණය කිරීමේ වගකීම ඔබ සතුයි. නත්තලේ අරුත අනිත් අයටත් ආදරය කරන එක, අන්‍යයාට ප්‍රේම කරන එක. ඉතින් අනික් අයට කරන උදව්වක් තමයි ඔබ කොරෝනා ව්‍යාප්ත කිරීමෙන් වැළකෙන එක. කොරෝනා ව්‍යාප්ත වෙන එක වළක්වනවා වගේම රටක් විදිහට කොරෝනාවෙන් ගැලවෙන්නේ මිදෙන්නේ කොහොමද? කොරෝනා වලට දැන් ලෝකේ බොහෝ රටවල් සමීර එන්නත් පාවිච්චි කරනවා. එන්නත් හොයාගෙන තියෙන එන්නත් 3-4ක් අනුමැතිය ලැබිලා තියෙනවා. ඉතින් අපේ රටේ එන්නතක් පාවිච්චි කරන්නේ කවදද? ඒ පිළිබඳව අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරනවා සමීර. ඔව් නජිත්, දැන් අපි හරියටම කියනවා නම් මේ හිටපු විදිහට සෞඛ්‍ය ආරක්ෂිතව අපි අර කියන්නේ කටවචනට අල්ලගෙන ඉන්න ඕනේ. අපි අල්ලගෙන ඉන්න ඕනේ. තව පොඩි දවසක් වගේ තමයි පේන්න තියෙන්නේ. මේ පිළිබඳව වාර්තා කරනවා මව්බිම ප්‍රධාන ප්‍රවෘත්තියෙන් කොවිඩ් මඩින ඔක්ස්ෆර්ඩ් එන්නත ඉන්දියාවෙන් ලංකාවට විශ්මයාර්ථයක් එක්කයි වාර්තා කරලා තියෙන්නේ. සාකච්ඡා තවදුරටත් සිද්ධ වෙනවා. ඒ වගේම ඉන්දියාවේ මහා පරිමාණ සමාගම් 5ක් නිෂ්පාදනයට සූදානම් කියලාත් අද මව්බිම ප්‍රමුඛ ප්‍රවෘත්තිය විදිහට වාර්තා කරනවා. අනෙකුත් එන්නත් ගැනත් සොයා බැලීම් කරනවා කියලයි මේ ආකාරයෙන් මව්බිම අද තොරතුරු කියන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ලලිත් වීරතුංග මහත්තයා පත් කළා මේ සම්බන්ධයෙන් සොයා බලන්න, නිසි බලධරය වශයෙන් සොයා බලන්න. මෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් මව්බිමට අදහස් දක්වමින් තමයි වීරතුංග මහත්මයා මේ බව කියන්නේ. මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ්හි නිෂ්පාදනය කරන කොවිඩ් මර්ධන එන්නත ඇස්ට්‍රාසෙනෙකා කියන එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කරන අවස්ථාවේදී එයින් සෑහෙන ප්‍රමාණයක් අපිට ලබා ගන්න හැකි වෙනවා කියලා මෙරට ඉන්දියානු මහා කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහත්තයා විශ්වාසය පළ කරනවා. ඉතින් මේකත් එක්ක තමයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහත්තයා මව්බිමට කියන්නේ ඒ අනුව අපිට යම් ආකාරයක ඉහළ විශ්වාසයකින් කටයුතු කරන්න අවස්ථාව තියෙනවා කියලා මේ එන්නත ඉන්දියාවේ නිපදවීමත් එක්ක. මීට අමතරව ලෝකයේ අනිකුත් රටවල් නිපදවන එන්නත් පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සොයා බලමින් ගැඹුරු අධ්‍යයනයක නිරත වෙලා ඉන්නවා කියලා වීරතුංග මහත්තයා කියනවා. ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලයට ගිහිල්ලා කොරෝනා රෝග මර්ධනයට ලෝකයේ එන්නත් නිපදවන ආකාරය හා ඒවායේ වර්තමාන තත්ත්වය ගැන Taman දීර්ඝ අධ්‍යයනයක නිරත වුණා කියලා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඒ වගේම මේ කොවිඩ් එන්නතක් සම්බන්ධයෙන්
පත් කරලා තියෙන නිසි බලධරයා විදිහට ලලිත් වීරතුංග මහත්මයා මේ බව සඳහන් කරලා තියෙනවා. අද මව්බිමයි මේ සම්බන්ධව වාර්තා කරන්නේ. පොඩි කාලයක් අපිට හිටියොත් මේ වගේම සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් ඔබට අනිවාර්යයෙන්ම අපිට සියලු දෙනාට මේ එන්නතක ආශිර්වාදය ලබා ගන්නට හැකියාව ලැබේ. මේක වෙනස් විදිහකට අද දිවයින වාර්තා කරනවා. මෙරට මුල්ම කොරෝනා එන්නත දෙන අය තීන්දුව කරයි කියලායි දිවයින කියන්නේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන්. උපාලිද සේරම තමයි මේ වාර්තාව අරගෙන එන්නේ. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත COVID-19 රෝග පාලන එන්නත පළමුව එන්නත් කරනු ලබන්නේ මේ රෝගයේ වැළඳීම නිසා මිය යාමේ අවදානම් ඇතිවිය හැකි පුද්ගලයන්ට බව සෞඛ්‍ය අමාත්‍යතුමිය කියලා තියෙනවා. ඒ අනුව දියවැඩියාව, හෘදයාබාධ, වක්ගඩු රෝග, පිළිකා, නිදංගත රෝග වැනි COVID රෝගයේ වැළඳීම නිසා ආසාදිත තත්වයට පත්විය හැකි රෝග වලින් පෙළෙන පුද්ගලයන්ට පළමුව එන්නත ලබා දීමට සූදානම් බව තමයි ඇමතිවරිය කියන්නේ. මේ කියන්නේ ඔක්ස්ෆර්ඩ් එන්නත ගැන නෙමෙයි, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලබා දෙන අනුමැතියත් එක්ක ලබා දෙන එන්නතක් පිළිබඳව. ඉතින් මේ සියලු කටයුතු සියලු අංශවලින් සැලසුම් සකස් කරමින් එන්නතක් කෙසේ හෝ ලබා ගන්නට ඉතා ඉක්මනින් අවධානය යොමු කරමින් පවතිනවා. ඒ වගේම දෙවනුව කොරෝනා මර්ධන කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්න රෝගී ආසාදනය වීමේ අවදානම් තියෙන රැකියා කරන අය, විශේෂයෙන් සෞඛ්‍ය අංශ, ඒ වගේම ආරක්ෂක අංශ මේ උදවියට ලබා දෙන්න නියමිතයි සෞඛ්‍ය අමාත්‍යතුමිය කියනවා අද දිවයිනේ ගැන වාර්තා කරන්නේ. අදවසේ සිලෝන් ටුඩේ පුවත්පතත් මේ ගැන තොරතුරු සඳහන් කරනවා. සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඉන්දියා to grant Oxford vaccine to ශ්‍රී ලංකා මේ ප්‍රශ්නාර්ථ ලකුණක්ද සහිතව මව්බිම් පුවත්පත වාර්තා කළ කරුණම අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පතත් ඒ විදිහටම වාර්තා කරනවා. ඉන්දියාව ශ්‍රී ලංකාවට මේ එන්නත ලබා ගැනීම සඳහා ආධාර කරන්න සූදානමින් ඉන්නවද කියන කාරණාවක් සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථ ලකුණක්ද සහිතව සමීර සඳහන් කළා වගේම ඇස්ට්‍රාසෙනෙකා මේ ඖෂධය නැත්නම් එන්නත අපේ රටට ලබා ගන්නට සූදානමින් ඉන්නවා. 5 Indian companies to mass produce the vaccine soon. ඉන්දියාවේ මහා පරිමාණ කර්මාන්ත ශාලා 5ක් විසින් මේ එන්නත නිෂ්පාදනය කිරීමේ කටයුතු දැන් ආරම්භ කරලා තියෙන්නේ. All the available vaccine being studied at the moment. අපිට පාවිච්චි කරන්න පුළුවන් එන්නත් සියල්ල පිළිබඳව මේ වන විට අධ්‍යයනය කිරීමකින් කටයුතු කරන බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකා රජය ඉන්දිය මහකුම්සාරිස් කාර්යාලය හරහා මෙරට ඉන්දියා තානාපතිවරයා ගෝපාල් බග්ලේ මහත්මයා, ඉන්දියා මහකුම්සාරිස්වරයා ගෝපාල් බග්ලේ මහත්මයා සමග මේ පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බව තමයි අද සිලෝන් ටුඩේ පුවත්පත ඔය විදිහට වාර්තා කරන්නේ. ඔය අතරේ ලලිත් වීරතුංග මහත්මයාව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න පත් කළ කමිටුවේ ප්‍රධානියා විදිහට පත් කළා තියෙනවා. ඉතින් එතුමා කියන කතාවක් අද Sunday Observer පුවත්පත කියනවා. වීරතුංග to report on best vaccine for Sri Lanka next week. වීරතුංග to report on best vaccine for Sri Lanka next week. ලබන සතියේදී මේ පිළිබඳව තීරණය කරනවා අපේ රටට ගැළපෙන සුදුසුම හොඳම එන්නත පිළිබඳව එතුමන් ඉදිරියේදී ඉදිරි සතිය ඇතුළත වාර්තාවක් ලබා දෙන්නට නියමිත බව Sunday Observer පුවත්පත ওই විදිහට සඳහන් කරන අතරදී අද දේශීය පුවත්පතත් ඒ ගැන මේ විදිහට ලියනවා. ශ්‍රී ලංකාවට කොවිඩ් දෙන්නතක් කියලා එතුමන් සඳහන් කරන කාරණාව ලලිත් වීරතුංග මහත්මයා ඒ පිළිබඳව සාකච්ඡා ආරම්භලා තියෙන බව අද දේශීය වාර්තා කරනවා. කොවිඩ් රෝගය සඳහා යෝජිත එන්නත් 3ක් සම්බන්ධයෙන් ඉන්දියාව ලෝක සෞඛ්‍ය සංවිධානය හා චීනය සමග සාකච්ඡා ආරම්භ කළ බව එම කටයුත්ත බහර ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා කියලා අද දවසේදී ওই විදිහට දේශීය සඳහන් කරනවා. විශේෂයෙන්ම දැන් මේ එන්නත පිළිබඳව එන්නත අපේ රටට ගැලපෙනවද, වඩාත් සුදුසු එන්නතක් හෝ දෙකක් සෞඛ්‍ය බලධාරියන්ගේ නිර්දේශ මත කඩිනමින් මිලදී ගැනීම රජයේ අරමුණ බවයි එතුමන් ප්‍රකාශ කළා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් රජයට මූල්‍ය ආධාර සැපීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝක බැංකුව ඇතුළු ආයතන ගණනාවක් දැනටමත් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා ලලිත් වීරතුංග මහත්මයා සඳහන් කරනවා. ඒ අතරදී එන්නත් ගන්න ආසියා බැංකුවෙන් සහන ණයක් කියලා අද දේශීය මේ විදියට තොරතුරු කියනවා. දේශීය පුවත්පතේ තවත් සිරස්තලයක් යොදමින් අද දවසේදී ওই විදියට වාර්තා කරන්නේ එන්නත් ගන්න ආසියානු බැංකුවෙන් සහන ණයක් COVID-19 රෝගය සඳහා භාවිත කරන එන්නත් මාත්‍රා මිලියන 25ක් පමණ මිලදී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට සහන ණය මුදලක් පිරිනමා ඇත. එහි පළමු වාරිකයේ ලෙස ඇමරිකා ඩොලර් මිලියන 84ක් සැපීමට අදාළ ලියවිලි පසුගිය දාමුදල් අමාත්‍යාංශය සහ ආසියා සංවර්ධන බැංකුව අතර හුවමාරු කරගෙන තියෙනවා. ඉතින් ඉදිරියේදී මේ පිළිබඳව විශේෂම එන්නතක් නිර්දේශ කළාම ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර සපයා ගන්න මේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර උපකාර
ලැබේවි කියලා විශ්වාස කරන මේ ණය මුදල ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව පරිදි ඇමරිකා ඩොලර් මිලියන 200ක් දක්වා වැඩි කරගත හැකි බවට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිකල මහතා ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් සමග කළ සාකච්ඡාවේදී ආසියා සංවර්ධන බැංකුවෙන් දැනුම් දුන්නා කියලා අද දේශීය පුවත්පත සඳහන් කරනවා. ඉතින් ටිකක් සැනසුම් සුසුම් හෙලන්න පුළුවන් කාරණාවක්. හැබැයි එන්නත් පිදිනවා එන්නත් තියෙනවා කියලා හිතලා රෝගයෙන් ආසාදනය කරන එකෙන් ආසාදනය කරගන්න එකෙන් ඔබ වැළකෙන එක අඩු කරන්න එපා. ඒ දේත් දිගටම කරගෙන යන්න මේ වෙච්ච පරිස්සම ඉදිරියටත් අපි තියාගමු කියන කාරණාව තමයි අපිට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. සමීර, ඔය ඉල්ලීම නත්තල් දේව මෙහෙය ප්‍රධාන නත්තල් දේව මෙහෙය වෙලාවේදී කාදිනල් හිමිපාණන් කරනවා. අද ඒ සම්බන්ධයෙන් වාර්තා කරනවා උන්වහන්සේ මේ නත්තල් දේව මෙහෙයට සෑම වර්ෂයකම සහභාගී වෙමින් කියන කතාව ඉතාමත් වැදගත්. වචන 2-3 සමහර විට ගිය අවුරුද්දේ මට මතකයි උන්වහන්සේ කිව්වා ඔබ ගවලනේ ඉන්න මැටි පිළිම වලට වඩා ඔබේ ගෙදර ඉන්න දරුවට ආදරය කරන්න කියලා. හරිම සරලයි, හිතන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මෙවර උන්වහන්සේ මේ ප්‍රධාන නත්තල් දේව මෙහෙයට සම්බන්ධ වෙමින් කියනවා සෞඛ්‍ය නීති රීති තුට්ටුවකටවත් ගණන් නොගෙන දේශපාලනිකව පිල්බෙදී කරන ව්‍යසනය මහා වසංගතයක් කියලා උන්වහන්සේ සඳහන් කරන කතාව අද ප්‍රධාන ඡායාරූපයත් එක්ක මව්බිම මේ ආකාරයෙන් වාර්තා කරලා තියෙනවා. ඒ අනුව අපේ සමහරුන් සෞඛ්‍ය නීති රීති තුට්ටුවකටවත් ගණන් නොගන්නා බවත් දේශපාලන වශයෙන් එකිනෙකා පිල්බෙදී කරන ව්‍යසනය මහා වසංගතයක් බවත් අගරාධගුරු හිම්පාණන් කාදිනල් රංජිත් හිම්පාණන් පවසනවා. බදාදා රාත්‍රියේ කඳාන ශාන්ත සෙබස්තියන් දෙව්මෙදුරේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය අමතමින් තමයි උන්වහන්සේ මේ බව කියන්නේ. කොවිඩ් වසංගතයේ පැමිණියේ කෙසේද කියා අප විමර්ශනය කළ යුතු බව සඳහන් කළ කාදිනල් හිමිපාණෝ සමහර රටවල් වසංගතයේ විෂ බීජ ඇති කර ඒවා බෝ කරන ලෙඩ රෝග පතුරවා ඒවා සඳහා බෙහෙත් නිපදවා ඒවා විකුණවා ගන්නට මාන බලමින් ඉන්නවා කියලත් සඳහන් කරනවා. මේ ඖෂධ නිපදවන කර්මාන්තශාලා හිමියන් ධනවතුන් බවට පත් කිරීමට මාන බලමින් සිටින කනගාටුතාවී තත්වයක් උදා වෙලා තියෙනවා කියලත් උන්වහන්සේ කියනවා. පවතින තත්ත්වයට සෞඛ්‍ය උපදෙස් ගෞරවයෙන් යුතුව පිළිපැදීම සියලු දෙනාගේම වගකීමක් බව තමයි උන්වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් මේක කාටද නොතේරෙන්නේ කාටද තේරෙන්නේ කියලා සමහරට අද හවස ප්‍රවෘත්ති බලනකොටත් ඔබට දැනෙන්න හැඟෙන්න පටන් ගනී. මේ දේවල් කොච්චර කිව්වත් තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ. සමහරු එකම කාරණයක් පස්සේ දිගින් දිගටම යනසයක් තමයි පේන්න තියෙන්නේ මුළු සමාජයේම අපහසුතාවයට පත් කරමින්. කෙසේ නමුත් මේ තත්ත්වය නතර කරන්න කියන ඉල්ලීම ගෞරවනීය ඉල්ලීම කාදිනල් හිමිපාණන් කරනවා. මේ අතරේ මව්බිමට ගියාම මව්බිම වාර්තා කරනවා කොරෝනාවේ නව විකෘතිය ආසියාවටත් ඇතුළු වෙයි කියලා. දැන් අපි මේ බ්‍රිතාන්‍ය පිළිබඳවම කතා කර ඉන්නවා. මෙහි නව ප්‍රභේදයක් පිළිබඳව ටිකක් දරුණු ප්‍රභේදයක් පිළිබඳව. හැබැයි බ්‍රිතාන්‍යයේ විතරක් ලෝකේ රටවල් වලට එන ගුවන් ගමන් සීමා කරලා හරියනවද? මේක දැන් ඔන්න ආසියාවට ඇවිල්ලා තියෙනවා කියලායි මේ ආකාරයෙන් මව්බිම අද වාර්තා කරන්නේ. ඒ අනුව මහ බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගන්න කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිත පළමු වරට සිංගප්පූරුවෙන් ආසාදිතයෙක් හම්බ වෙලා තියෙනවා. සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා ඔවුන් යුරෝපයෙන් මෑතකදී පැමිණි කොරෝනා ආසාදිත සංචාරකයන්ගෙන් හමු වූ කොරෝනා වෛරස් වල ජානමය පරීක්ෂා කිරීම සිද්ධ කරනවා කියලා. ඉතින් දැන් අපි මෙතනින් එහාට මොන විදිහටද සැලකිලිමත් විය යුත්තේ කියන කාරණය ඔබට හොඳින් පැහැදිලි. දැන් බ්‍රිතාන්‍යයේ විතරක් අපි තහනම් පනවගෙන ඉන්නවට වඩා මෙතනින් එහාට මෙහාට ගිහිල්ලා තියෙන රටවල් වලින් සංචාරකයන් සහ විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන් අපේ රටට පැමිණෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මේ සඳහා යම් වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක වෙතුයි. මේ අතර ඊයේ දවසේදී වසංගත රෝග විද්‍යා අංශය පවසනවා එහි ප්‍රධානී සුදත් සමරවීර මහත්තයා කියනවා නව්‍ය කොරෝනා වෛරසයේ ප්‍රභේද වෙනස් වීම එංගලන්තයේ හෝ යුරෝපයේ පමණක් නෙවෙයි අපේ රටෙත් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ தત્ත්වය තේරුම් අරගෙන කටයුතු කරන එක වැදගත්. කිසියම් අයෙකුට වැළඳිලා තියෙනවා නම් කුමන වෛරසයේ ප්‍රභේදයේද යන්න කිසියම් අයෙකුගේ රෝග ලක්ෂණ අනුව හඳුනා ගන්න හැකියාවක් නැහැ කියන කතාව තමයි සුදත් සමරවීර මහත්තයා ඊයේ දවසේ කිව්වේ. ඉතින් බ්‍රිතාන්‍යය විතරක් නෙමෙයි මේ කාරණය එහෙම නැත්නම් මේ අවදානම අපිටත් තියෙනවා කියලා සුදත් සමරවීර මහත්තයා කියනවා. සියලු දෙනා පරිස්සම් විය යුතුයි සහ මේ වෙනුවෙන් යාන්ත්‍රණය ක්‍රියාත්මක යුතුයි කියන කාරණේ තමයි අපි මේ ආකාරයෙන් අවධාරණය කරන්නේ. මේ අතරේ සිළුමිණට ගියාම සිළුමිණ කියනවා කොවිඩ් අධි අවදානම් කලාප 47ක් තියෙනවා කියලා මේ ආකාරයෙන් වාර්තා කරනවා. ජනතාවගේ නොසැලකිල්ල නිසා කොවිඩ් අධි අවදානම් කලාප 47ක් නිර්මාණය වෙලා තියෙනවා කියලා වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ඊට අමතරව ප්‍රදේශ 19ක් ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තාම ගම්පහක් තියෙනවා. මේ අධි අවදානම් තත්වය ප්‍රදේශ 15ක් ගම්පහ ගත්තාම තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ අධි අවදානම් ප්‍රදේශ 12ක් නිර්මාණය වෙලා තියෙනවා කියලා
සෞඛ්‍යංශ කියනවා. ඒ වගේම කොළඹ ගත්තාම කොළඹ බත්තරමුල්ල බොරලැස්කමුව දෙහිවල එගොඩ යන ගොතටුව හංවැල්ල හෝමාගම කඩුවෙල කහතුඩුව කැස්බෑව පාදුක්ක පිළියන්දල පිටකොට්ටේ රත්මලාන මේ තැන් අධි අවදානම් කලාප විදියට හඳුනාගෙන තියෙනවා. ගම්පහ ගත්තාම අත්තනගල්ල බියගම දිවුලපිටිය දොම්පේ ගම්පහ ජායල කටාන කැලණිය මහර මිනුවන්ගොඩ මීරිගම මීගමුව රාගම වත්තල ප්‍රදේශ අධි අවදානම් කලාප විදියට නම් කරලා තියෙනවා වසංගත රෝග විද්‍යා ඒකකයේ සෞඛ්‍යාංශ. ඉතින් මේ තැන්වල ඉන්න අපේ හිතවතුන් ජනතාව පරිස්සමින් කටයුතු කරන්න කියන ඉල්ලීම අපි මේ මොහොතේ කරන්න කැමතියි. හොඳයි අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සෙත් බලමු ජාතික පුවත්පත්. රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. අපිට සංචාරක කර්මාන්තය පස්සට දාන්නත් බෑ. ඒ වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්න ඕනේ. rules and regulations තියෙනවා. ඉතින් ඒවා ලෝකයේටම සමහර විට පොදු දේවල් බවට පත් වෙලා තියෙනවා. ලෝකයේ තුල මේ වෙද්දි කතා බහට ලක් කරමින් පවතිනවා. කොහොමද සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවා නම් ඒ රටවල් ඒවා ක්‍රියාත්මක කරන්නේ සංචාරකයන් විශේෂයෙන් ආරක්ෂා කරගෙන කියන කාරණය. ඉතින් මේ අතරේ තමයි වාර්තා කරන්නේ සිළුමිණ පුවත්පත පළමු සංචාරක කණ්ඩායම හෙට ලංකාවට එනවා කියලා. ඉතාමත් සාර්ථක පියවරක් ගනිමින් පවතිනවා. ගෝලීය කොවිඩ් වසංගතයෙන් පස්සේ ලංකාවට පැමිණෙන පළමු සංචාරක කණ්ඩායම හෙට යුක්‍රේනයේ කිව් අගනුවර සිට මෙරටට පැමිණීමට නියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහත්තයා කියනවා. අපි එතුමාට එන්න කිව්වාද? 7න් පස්සේ මේ ගැන කතා කරන්න සූදානම් වැඩි වශයෙන්. ඒ වගේම අරුණ පුවත්පතට ගියාම අරුණත් අද මේ සමෙදිව වාර්තා කරලා තියෙනවා තොරතුරු. ඉතාමත් සුබදායි කතාවක්. මාස 10කට පසු හෙට එන සංචාරක කණ්ඩායමට ස්ථාන 12ක් පෙන්වයි කියලයි මේ විදිහට වාර්තා කරලා තියෙන්නේ. ඉතින් ස්ථාන 12කට උන් සංචාරය කරන්න නියමිතයි. අද අරුණ පත්තරේ ඒ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එනවා. මේ අතරේ දිවයිනට ගියාම දිවයින කියනවා රුපියල ශක්තිමත් කරන්න ඉදිරියේදී කටයුතු කරනවා කියලා. රුපියල ශක්තිමත් කරයි කියලයි සිරස්තලේ වාර්තා කරලා තියෙන දිවයින ශාම් නුවන් ගණේවත් ලියන්නේ. ඉදිරි දින කිහිපය ඇතුළතදී විනිමය අනුපාතය 2020 නොවැම්බර් මාස නිරීක්ෂණය කළ ඇමරිකානු ඩොලරයත් එක්ක රුපියල් 185ට වඩා අඩු මට්ටමකට ශක්තිමත් වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඉකුත් දෙසැම්බර් 24 දින මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල 194.66ක් නජිත්. තමත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් සැලකිය යුතු ලෙස මේ ගාන ඉහළ ගිහිල්ලා තියෙනවා. විනිමය අනුපාතිකයේ උච්චාවචනයේ මෑතදී අඩුවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහස. මේ ගැන වැඩිදුරටත් කරුණු දක්වන මහ බැංකුව මෙසේ කියනවා. ඒ අනුව වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම මෙතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශීය විනිමය වෙළඳපොළෙහි මේ උච්චාවචනය පාලනය කරන්න සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇත. මේ ක්‍රියාමාර්ගයන් අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම, එවැගේම අඛණ්ඩව මේ දේවල් පවත්වා ගැනීම හේතුවෙන් ඉදිරි දින කිහිපය ඇතුළතදී විනිමය අනුපාතිකය 2020 නොවැම්බර් මාස නිරීක්ෂණය කළ ඇමරිකානු ඩොලරයට රුපියල් 185ට වඩා අඩු මට්ටමකට පවත්වා ගන්න, ඒ කියන්නේ ශක්තිමත් කර ගන්න රුපියල හැකියාව ලැබෙනවා කියලා මහ බැංකුව විශ්වාසය පළ කරනවා. ඒ ගැන අද දිවයින වාර්තා කරන්නේ. අද දවසේ ඒ තොරතුරු වාර්තා කරන දේශීය පුවත්පතට ඩොලරය රුපියල් 194ට නගී කියලා වෙනමම සිරස්තලයක් යොදමින් දේශීය පුවත්පත වාර්තා කරන කාරණාව. මාස 8කට පසු ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 194ක සීමාවට පැමිණ තිබේ. එම මිල වාර්තා වූයේ පසුගිය බදාදායි. එදින ඩොලරයක ගැනුම් මිල රුපියල් 188ක් ලෙස සටහන් වුණා කියලා අද දේශීය පුවත්පත ওই විදිහට කියනකොට ඒ අසරින්ම තවත් සිරස්තලයක් යොදමින් දේශීය කියන කතාව ජනවාරියේදී රුපියල නගී කියලා මුදල් රාජ්‍ය අමාත්‍යතුමන් අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා සඳහන් කරන කාරණාව. ලබන ජනවාරි 2 වෙනි සතියේ පමණ වන විට දැනට බාල්දු වී ඇති රුපියලේ වටිනාකම වර්ධනය වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා වැඩි දුරටත් දේශයට ප්‍රකාශ කළා කියලා අද දවසේ ওই විදිහට සඳහන් කරනවා. ඩොලරේ හමුවේ රුපියල විශාල ලෙස ප්‍රමාණයේ වීමක් වෙලා තියෙනවා. ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 ඉක්මවලා ගිහින් තියෙනවා මේ අප්‍රේල් මාසයේදී. හැබැයි ඒ ප්‍රමාණය ටිකක් අඩු වුණා. කෙසේ වෙතත් ජනවාරියේදී රුපියල ප්‍රමාණය වී ඩොලරයේ හදිසියෙම අධි ප්‍රමාණය වීමට බලපෑ ප්‍රධාන හේතුව දින 180කට කල් දමා තිබූ විදේශීය ගෙවීම් කෙටි කාලයක් තුල සිදු කිරීම බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරා. පැරණි කල් දැමූ ණය විනිමය බවට පරිවර්තනය වී ගෙවීම් හමාර වූ පසු නැවතත් ඩොලරයේ වටිනාකම රුපියල් 185ක් හෝ 186ක් මට්ටමට පත්වනු ඇති බව තමන් විශ්වාස කරන බව අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා වැඩිදුරටත් සඳහන් කළා කියලා දේශීය විදියට තොරතුරු වාර්තා කරන මේක
තාවකාලික දෙයක්. ඉතාමත් ඉක්මනින් ජනවාරි මාසයේ වෙනකොට මේ තත්ත්වය නැවතත් යථා තත්ත්වයට පත්වේ කියලා එතුමන් විශ්වාසය පළ කරනවා. ඔය අතරදී සමීර සඳහන් කළා දැන් හෙට දවසේ විශේෂයෙන්ම මේ අපේ රටට විදේශ සංචාරකයන් පිරිසක් පැමිණෙන්නට නියමිත බව. කෙසේ වෙතත් අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත ඊට ටිකක් වෙනස් කාරණාවක් සඳහන් කරනවා. මේ ලියන්නේ තමීනා රාසික් අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පතට ලියනවා Russian tourists arrivals put on hold. මේ රුසියා සංචාරකයන් පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබෙන පුවතක් තමයි අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත සඳහන් කරන්නේ. මෙහි ඇත්ත නැත්ත පිළිබඳව අපි ඔබට කියන්න සූදානම් උදේ 7න් පස්සේ. ඒ කියන්නේ වැඩිදුර තොරතුරු කතා කරමු. Russia's national airline Airloft has informed Sri Lanka that its scheduled flight to Sri Lanka with 300 Russian tourists was suspended until 31st of December. මේ දෙසැම්බර් මාසයේ 31 වෙනිදා දක්වා රුසියානු සංචාරකයන් පැමිණීම අත්හිටුවා තිබෙන බව තමයි අද දවසේ මේ විදිහට සඳහන් කරන්නේ. මේ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවයේ උපසභාපතිතුමන් කියන කතාවක් රජීව් සූර්යාරච්චි මහත්මයා තමයි මේ පිළිබඳව සිලෝන් ටුඩේ පුවත්පතට සඳහන් කරලා තියෙන්නේ. දැන් හෙට දවසේදී එනවා කියලා තිබ්බට හැබැයි 31 වෙනිදා දක්වා කල් ගිහින් තියෙන බව තමයි අද දවසේදී සිලෝන් ටුඩේ පුවත්පත ওই විදිහට වාර්තා කරන්නේ. ඔය අතරදී සමීර විශේෂයෙන්ම දැන් සමීරත් සඳහන් කළා සිංගප්පූරුවෙන් අර COVID-9 ප්‍රභේදයේ ආසාදනය වෙච්ච රෝගීන් හමු වෙලා තියෙනවා කියලා. ඊට සමාන කතාවක් අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පතත් කියනවා. new COVID-19 strain found in Nigeria. නයිජීරියාවෙනුත් මේ අලුත් කොරෝනා වෛරසය ආසාදිත වූවන් සොයාගෙන තිබෙන බව මේ පුවත ලියන්නේ අශාන් මදුරංග. A new strain of COVID-19 virus has been found in Abuja, Nigeria following tests conducted by health officials on 3rd of August and 9th October. මේ ඔක්තෝබර් 9 වෙනිදාත් ඒ වගේම අගෝස්තු 3 වෙනිදාත් සිදු කළ පරීක්ෂණවලදී COVID-19 මේ අලුත් වෛරසය ආසාදිත පිරිස් නයිජීරියාවේ අබූජා නුවරින් හොයාගෙන තිබෙන බව අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත ඔය විදිහට සඳහන් කරනවා. ඒ අතරදී දකුණු අප්‍රිකාවෙත් විශේෂයෙන්ම මේ COVID වෛරසයේ අලුත් තත්ත්වයන් කිහිපයක් පිළිබඳව හොයාගෙන තියෙනවා කියලා අද දවසේ දේශීය පුවත්පත සඳහන් කරන කාරණාවක්. දරුවන්ට හානිකර භයානක වෛරසයක් දකුණු අප්‍රිකාවේ කියලා දේශීය පුවත්පත කියනවා. දැනටමත් එංගලන්තයෙන් වාර්තා වන නව SARS CoV-2 වෛරසයට වඩා කඩිනමින් පැතිර යාමේ හැකියාවක් සහිත වඩාත් භයානක නවතම වෛරසයක් දකුණු අප්‍රිකාවෙන් හමු වී තිබේ. විශේෂයෙන්ම මේ වෛරසය පිළිබඳව වැඩිදුර අවධානය යොමු කරනකොට මේ එංගලන්තයේ ප්‍රමුඛව රටවල් 5ක දැනට පැතිර යන නව වෛරසයටත් වඩා ඉහළම සම්ප්‍රේෂණ හැකියාවක් සහිත මෙම නව 50IYV2 නැමැති දකුණු අප්‍රිකානු වෛරසය රටේ වෙරළබඩ කලාපයේ ආශ්‍රිතව මුලින් පැතිර ගොස් පසුව රට පුරා ව්‍යාප්ත වී ඇති බව වෛද්‍ය පරීක්ෂකයෝ කියති. අලුතින් සොයා ගන්නා ලද දකුණු අප්‍රිකානු නව වෛරසයට වඩා සහ දරුවන්ට තරුණ පිරිසට දැඩි ලෙස හානිදායී අන්දමින් ආසාදනය විය හැකි නව සායනික පරීක්ෂණ වාර්තා මගින් මේ පිළිබඳව තහවුරු කර තිබෙනවා. COVID-19 වෛරසයට හේතු වූ මුල් වෛරසය දැඩි ලෙස හානි පැමිණ වූයේ වැඩිහිටි සහ ඇතැම් නිදන්ගත රෝග හේතුවෙන් ප්‍රතිශක්තිය හීන වූ අයටයි. දෙසැම්බර් මාසයේ මුල සිට දකුණු අප්‍රිකාවෙන් මේ වෛරසය ආසාදිතයන් 11,000ක් හඳුනාගෙන ඇති අතර එයින් බහුතරයක්ම වයස අවුරුදු 15 සහ 25 අතර වීම කැපී පෙනෙන ලක්ෂණයක් කියලා. දැන් විශේෂම ලෝකයේ වැඩි වශයෙන් ව්‍යාප්ත වුණු කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වුණේ වයස්ගත සහ නිදන්ගත රෝග තියෙන පුද්ගලයන්ට. හැබැයි මේ අලුත් වෛරසයෙන් බලපෑම් එල්ල වෙන්නේ කුඩා දරුවන්ට කියලා තමයි අද දවසේ දේශීය පුවත්පත ওই විදිහට තොරතුරු සඳහන් කරන්නේ. දේශය එහෙම කියනකොට සමීර දැන් අපි දන්නවා මේ දෙසැම්බර් මාසේ ගත වෙන්නේ නත්තලත් එක්ක ඒ වගේම අලුත් අවුරුද්ද එළඹෙන නිමිතයි තව දවස් 4කින්. අලුත් මාසයක් විතරක් නෙවෙයි අලුත් අවුරුද්දකුත් උදා වෙනවා. 20යි 21 2021 අවුරුද්ද. මේ ටිකක් අර සාද වැඩිපුර තියෙන කාලේ හින්දා මේ නීති විරෝධී සාද වටලනවා කියලා සෞඛ්‍ය පරීක්ෂක සංගම් සභාපතිවරයා කියන කතාවක් අද දේශීය වාර්තා කරනවා. නීති විරෝධී සාද වටලනවා කියලා සෞඛ්‍ය පරීක්ෂක සංගම් සභාපතිවරයා කියන කතාව. වසර අවසානයේ පැවැත්වෙන උත්සව ප්‍රිය සම්භාෂණ අවම කරන ලෙසත් ඒවා පවත්වන්නේ නම් නිරෝධායන නීති අනුගමනය කළ යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
වැඩි දුරටත් ප්‍රකාශ කළා කියලා අද දේශීය පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඔය අතරේ අර ප්‍රශ්නිකුත් තියෙනවා සමීර භූමි දානයේද නැත්නම් ආදාහනයේද කියලා. ඒ ගැනත් අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු කියනවා. ඔව් මේ සම්බන්ධයෙන් විස්තර වාර්තා කරනවා අපි ඔබට ඉදිරියට කියන්නම්. ඉතින් මේ ගැන නැවත වතාවක් සිතා බලන්න සූදානම් කමිටුවක් මේ සම්බන්ධයෙන් මේ අධ්‍යයනය කරලා පූර්ණ වාර්තාවක් ලබා දෙන්න නියමිතයි. අද දේශීය පත්තරය ගැන වාර්තා කරනවා අපි ඔබට කියන්නම්. මේ අතරේ තමයි ඔබ මාස්ක් සාමාන්‍යයෙන් දවසකට කීයක් පළඳිනවද කියලා කල්පනා කරන්න. සාමාන්‍යයෙන් ඔය මේ මුවාවරණවල තියෙනවා මේ කාලයක් පළඳින්න පුළුවන්. සර්ජිකල් මාස්ක් එකට එක කාලයක් තියෙනවා. වගේම N95 එක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට හැමදාම පිරිසිදු කර පාවිච්චි කරන එක වැඩක් නැහැ මාස්ක් එක දාලා. හැබැයි මොකුත්ම පාවිච්චි කරන්නේ නැතුව මේ මාස්ක් එක එහෙම හරි දාන එක වටිනවා. ඒ වගේ ගෙදර තියෙන සමහරු මහ ගන්න ඒවත් තියෙනවා. කොහොම හරි මුවාවරණයක් පළඳින එක ඉතාමත් වැදගත්. මාර්තු ඉඳලා මේ දක්වා අපේ රටට මුවාවරණ කෝටි 16ක් ආනයනය කරලා තියෙනවා. අද දිවයින මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. ඒ අනුව ටොන් 495ක් ආනයනය කරලා තියෙනවා මාර්තු ඉඳලා දෙසැම්බර් වෙනකන් කෝටි 16කට ආසන්න ප්‍රමාණයක්. මෙහි විදියට ඉකුත් නොවැම්බර් මාස අවසන් වෙද්දී N95 මුවාවරණ මිලියන 15ක් ආනයනය කරලා තියෙනවා. ඉතින් මේ සමාගම් ලොකු ලාභයක් ලැබලා තියෙනවා. මේ මුල් ලෝකයටම මේ ආකාරයෙන් මාස් ලබා දීලා ඒ සම්බන්ධයෙන් අද දිවයින තොරතුරු මේ විදිහට වාර්තා කරනවා. හැබැයි ඉතින් අපි පාර යනකොට අපේ රටේ එහෙමත් හොඳ මාස් තියෙනවා නේද? හදන නිවැරදිව ඒ තාක්ෂණයට හදන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පරිස්සම් වෙන්න පුළුවන් මාස් තියෙනවා. මං හිතන්නේ මෙතනින් එහාට ආපහු අපිට මාස් ගෙන්නන්න උවමනා වෙන එකක් නැහැ. මේ අතරේ දැන් අපි දන්නවා විෂ බීජ හරණය කිරීම සඳහා විෂ බීජ ඉවත් කරන්න අපි සබන් වර්ග පාවිච්චි කරනවා. වගේම කහ අපි අනාදිමත් කාලයක ඉඳලා ආයුර්වේදයට සහ දේශීය ක්‍රමවලට අනුව කහ පාවිච්චි කරනවා. ගෙවල් වල කහ පහුගිය කාලේ නැති වෙලා තිබුණා. දැන් නම් ඕන තරම් කහ තියෙනවා. පාරවල් වල නේද විකුණන්නත් තියෙනවා. කිලෝ එක රුපියල් 700ක් විතර වෙන්නේ. ඉතින් මේත් එක්කම ලබන අවුරුද්දේ කාටවත් කහ නැති වෙන්නේ නැහැ. අද අරුණ පත්තරේ කියනවා එන වසරේ ලබන වසරේ සිට සෑම ගෙදරකටම කහ පැල 6ක් හම්බ වෙනවා කියලා. ලබන අවුරුද්දේ කියන්නේ 2021 මුලදී කහ අස්වනු වෙළඳ පොළට නිකුත් වීමෙන් පසුවද අමු කහ මිල ගණන් ඉහළ ගියහොත් අමු කහ සඳහා පාලන මිලක් නියම කිරීම පිළිබඳව වැවිලි අමාත්‍යාංශයේ සහ අපනායන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වෙලා තියෙනවා. අස්වැන්නත් වැඩිපුර ලැබුණත් කහ ගණන් ගියොත් තමයි මේ ක්‍රමවේද අනුගමනය කරන්නේ. ඒත් එක්කම කහ පැල 6ක් ගෙවල් වලට දෙනවා කියලා මේ ආකාරයෙන් අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. අරුණ පත්තරේ තමයි ඒ ගැන කියන්නේ. මේ අතරේ අපි යනවා සිළුමිණ පත්තරයට. සිළුමිණ වාර්තා කරනවා ඖෂධ නිෂ්පාදනයෙන් කෝටි 275ක ඉතිරියක් කියලා. මේ අපේ රටේ ආරම්භ කරපු දේවල් පහුගිය කාල වකවානුව තුළ ඖෂධ ගෙන්වීම සමහර දේවල් නතර කළා. මෙතෙක් රුපියල් කෝටි ගණන් ගෙවා මෙරටට ගෙන්වූ ලැබූ විශේෂ ඖෂධ ගණනාවක් මේ වසර ඇතුළත මෙරට නිපදවීම මගින් රුපියල් කෝටි 275ක ප්‍රතිලාභ ලැබුණු බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමනය පිළිබඳව රාජ්‍ය අමාත්‍යාංශය කියනවා. මේ පිළිබඳව කළ විමසීමකදී ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමනය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්තයා පවසනවා. ඉතින් මේක අපේ රටේ ආර්ථිකයත් එක්ක ඉතාමත් හොඳ පියවරක් කියන කාරණය ඉතා ඉහළ වාසියක්. අපි දන්නවා එතුමට ලොකු ඌමනාවක් උනන්දුවක් තිබුණා නජිත් මේ පහුගිය කාලේ මේ ඖෂධ නිෂ්පාදනය කරන්න පුළුවන් ඒවා ඇයි මේ පිටරටවල් වලින් ගෙන්නන්නේ? ඉන්දියාවෙන් සහ වෙනත් රටවල් වලින් සමහර විට මේ බ්‍රෑන්ඩ් නේම් තියෙනවා එක රටවල් වල නම් සඳහන් කළා. හැබැයි ඒ රටවල් වලින් ගෙන්නනවද කියලා දන්නෙත් නැහැ. ඒ තරම් මේවා ප්‍රශ්න ගණනාවක් තිබුණා. හැබැයි ලංකාවේ දැන් ඔන්න හදන්න පටන් ගත්තා. මේකත් එක්ක ලොකු ලාභයක් ලැබිලා තියෙනවා කියලයි අද සිළුමිණ මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අපි යනවා සිළුමිණ ප්‍රධාන ප්‍රවෘත්තිය බලන්න. සිළුමිණ වාර්තා කරන්නේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් අනිවාර්ය විශ්‍රාම යවුවොත් ලක්ෂ 25ක් වන්දි පනත ළඟදීම පාර්ලිමේන්තුවට එනවා. තාරක වික්‍රමසේකර ලියන්නේ රජයේ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ පෞද්ගලික අංශවල සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම හෝ ආයතනයේ අවශ්‍යතාවයන් මත සේවය අවසන් කිරීම වෙනුවෙන් උපරිම රුපියල් ලක්ෂ 25ක් දක්වා වන්දි ගෙවන්න අදාළ පනත් කෙටුම්පත මේ වන විට සකස් කරමින් පවතින බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහත්තයා කියනවා. ඒ කඩිනමින් සකස් කරමින් පවතින බවත් ඉදිරි මාස කිහිපය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඇමතුමා සඳහන් කරලා තියෙනවා. මේ විදිහට අද සිළුමිණ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් තමයි වාර්තා කරලා තියෙන්නේ. ඉතින් අනිවාර්ය විශ්‍රාම නෙමේ පඩි නැතුව ගෙදර යවන්න ඕනි අය ඕන තරම් ඉන්නවා. අපි දැක්ක පහුගිය කාලේ කතා කරපු දේවල් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ වගේ අය ලක්ෂ 3ක්
එක්කෙනෙක් එක දවසකට හොයලා තියෙනවා අල්ලස් වලින් සමහර පුද්ගලයන් නිලධාරීන්. ඉතින් මේවා එළියට ආව ඇමතුමාමයි කිව්වේ මේ නිසා ජනවාරියේ පූර්ණ සංශෝධනයක් කරන්න මුළු RMV එකම පෙල්ලන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඒ පිළිබඳව අපි ඔබට ගිය සතියේ වාර්තා කරා. මේකත් එක්ක අද ඔබට කියනවා අරුණ පුවත්පත ප්‍රවෘත්තියක් විදිහට මේ ආකාරයෙන් වාර්තා කරනවා. අරුණට ගියාම ඇමති පුතාගේ කෝටි 8ක ජීප් රථය ලියාපදිංචියේදී මාට්ටු කියලායි කියන්නේ. ඒ අනුව යහපාලන ආණ්ඩුවේ ඉඳපු රාජ්‍ය ඇමතිවරයෙක්ගේ පුත්‍රයෙක් නීති විරෝධීව ආනයනය කළ කෝටි 8ක් පමණ වටිනා අතිස්කෝප්භෝගී ජීප් රථයක් ලියාපදිංචි කිරීමට යාමේදී මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් මගින් බාරයටගෙන රේගු නිලධාරීන්ට ලබා දීලා තියෙනවා. දැන් ඒගොල්ලෝ පොඩ්ඩක් නේද වැඩේට ආපහු අනිත් පැත්ත ගහලා තියෙනවා වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් මේක තමයි වෙන්න ඕනි. වැරදි වැඩ කරන්න දෙන්න බෑ. නිලධාරීන් විදිහට ඔබට හොඳ වැටුපක් හම්බ වෙනවා අපි දන්න විදිහට. මේ නිසා මේ වගේ වැරදි වලට ඉඩ නොදී රට වෙනුවෙන් වැඩ කරන්න සාමාන්‍ය ජනතාව වෙනුවෙන් වැඩ කරන්න කියන කාරණය අපි සියලු නිලධාරීන්ට මතක් කරනවා. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ කොහෙට හරි ලැජ්ජාවකුත් එක්ක මාරු වෙන්න. අපි විරාමයක් ගන්නවා. විරාමයෙන් අනතුරුව තොරතුරු රසක් කියන ශෝදානම්. ඔබ නැවතත් එකතු වෙන වීකෙන්ඩ් සන්ෂයින් එක අද දෙසැම්බර් මාසයේ 27 වෙනිදා ඉරිදා නිදහස් සතියන්තේ නිදහසේ ගත කරන අතරදී අපි ජාතික පුවත්පත් තොරතුරු බලමින් හිටියේ. අපි සූදානම් තෝරගන්න දේශීය පුවත්පත දේශීය අද ප්‍රධාන සිරස්තලයේ වෙන්නේ විශේෂයෙන්ම දැන් සමාජයේ බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන කාරණාවකට භූමදානයේද අදහනේද අවසන් තීන්දුවට වෛරස විශේෂඥයෝ 30ක් කියලා අද දේශීය ප්‍රධාන සිරස්තලයේ කියනවා. කොවිඩ් රෝගීන් මරණයට පත්වන මුස්ලිම් ආගමිකයන්ගේ මෘතදේහ භූමදානය කළ හැකිද ආදාහනය කළ හැකිද යන්න ගැන අවසන් තීන්දුව ගැනීම සඳහා මෙරට සිටින ප්‍රධානතම වෛරස විශේෂඥයන් 30 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. මෙම කමිටුව පත් කෙරෙන්නේ ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් උපදෙස් අනුවයි. පවත්නා සියලු සෞඛ්‍යමය හේතු සලකා බලා එහි අවසන් තීන්දුව කඩිනමින් රජයට ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇත. කොවිඩ් රෝගීන් මියන මුස්ලිම් ජාතිකයන් භූමදානය කළ යුතුද ආදාහනය කළ යුතුද යන කරුණ ගැන සමාජයේ බරපතල විවාදයක් හටගෙන තිබේ. මෙරට වෛරස් විශේෂඥයන්ද මේ ගැන පක්ෂ විපක්ෂ මත පළ කර ඇත කියලා අද ওই විදිහට දේශීය ප්‍රධාන සිරස්තලයෙන් වැඩිදුර තොරතුරු කියනවා. අපි දැක්ක පහුගිය දවස්වල විපක්ෂ නායකවරයාත් කියලා තිබ්බ මේ සාමාන්‍යයෙන් බෞද්ධ ජනතාවට පාංශකූලය දෙන්න විදිහකුත් නැහැ. මුස්ලිම් ජනතාවට භූමදානය කරන්න විදිහකුත් නැහැ. මේ දෙකටම අවස්ථාව දෙන්න කියලා කොහොමුණත් මේ හැමදේම තීරණය කරන්නේ දේශපාලනඥයෝ නෙවෙයි. සෞඛ්‍යාංශ විශේෂඥ කමිටුව විසින් ඒ තීරණය අරගෙන රජයට දැන්වට පස්සේ රජය අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා කියලා තමයි අද දේශීය පුවත්පත ওই විදිහට කියන්නේ. ඒ අතරේදී දේශීය කියන තවත් කාරණාවක් කොළඹින් පිට වෙන තැන් 16කදී රැපිඩ් ටෙස්ට් කියලා අද දවසේ දේශීය පුවත්පත කියනවා. වර්ෂ අවසානයේ නිවාඩු කාලය නිමිත්තෙන් කොළඹින් බැහැරට යන තැනැත්තන් කොළඹින් පිටවන සෑම මාර්ගයක්ම ආවරණය වන ලෙස ස්ථාන 16කදී පරීක්ෂා කොට අවශ්‍ය තැනැත්තන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරෙන බව පොලිසිය සඳහන් කරනවා කියලා අද දේශීය පුවත්පත ඔහොම වැඩිදුරටත් සඳහන් කරනවා. ඒ අතරදී රාජ්‍ය අමාත්‍යවරයා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා කියන කතාවක් අද සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරනවා. එතුමන් සඳහන් කරනවා දැන් කොවිඩ් සම්බන්ධයෙන් එන්නත් කිහිපයක් නිර්දේශ කරලා තියෙනවා ලෝකෙම. හැබැයි මේවා ලංකාවට ගේන අධික පිරිවැයක් දරන්න වෙනවා. මේවා ගබඩා කර තබන්න විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඒ සඳහාත් අවශ්‍ය පහසුකම් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ලබා ගන්න බව තමයි සිලෝන් ටුඩේ පුවත්පතට අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා සඳහන් කරන්නේ. ස්ටෝරේජ් ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට්ස් higher than vaccine cost මේ විශේෂයෙන්ම එන්නතේ මිලටත් වඩා වැඩි මේවා ගබඩා කරන්න ප්‍රවාහනය කරන්න ඇතැම් එන්නත් වර්ග තියෙනවා. සමීර සෙල්සියස් අංශක ඍණ 20ක ගබඩා කරලා තියන්න ඕනේ. ටිකක් අධික වියදමක් දරන්න ඕනේ. ඒ කියන්නේ සෙල්සියස් අංශක ඍණ 20ට වඩා අඩු වුණත් වැඩි වුණත් සමහර වෙලාවට එන්නතේ ඒ බලය නැත්නම් අපි කියන ප්‍රතික්‍රියා ඒ කටයුතු හරියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ අවශ්‍ය පහසුකම් ඒ විදිහට සපයා ගන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා අධික පිරිවැයක් දරන්න වෙනවා. ඒ නිසා ඒ අවශ්‍ය මුදල් විශේෂයෙන්ම සෞඛ්‍ය සංවිධානය හරහා ලබා ගන්න බව තමයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා සඳහන් කරන්නේ. සිලෝන් ටුඩේ පුවත්පතේ ගැන කියනවා. ඔය අතරදී අපේ රටට පහුගිය දවස්වල අපි දැක්ක ශාක අපද්‍රව්‍ය
තොගයක්ම කන්ටේනර් වලින් ගෙනල්ලා තියෙනවා අනයනය කරලා තියෙනවා මේවා ආවේ කොහොමද එතකොට මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙනවා අද සිලෝන් ටුඩේ පුවත්පතේ ගැන කියනවා agro waste imported from Ukraine ඉඳන් මේවා අනයනය කළේ අමරවීර වොන්ස් බැසෙල් කන්වෙන්ෂන් නොටිෆයිඩ් කියලා විශේෂයෙන්ම මේ බැසෙල් සම්මුතියට මේ පිළිබඳව දැනුවත් කරන්න අමාත්‍යවරයා ඉදිරියේදී කටයුතු කරනවා කියලා මේ සම්මුතියට අනුව සාමාන්‍යයෙන් රටකට මේ වගේ අපද්‍රව්‍ය ගේන්න බැහැ නීතියෙන් ඒවත් තහනම් හැබැයි ඒ තහනමත් නොතකා මේ විදිහට ශාක අපද්‍රව්‍ය අපේ රටට ගෙනාවේ කොහොමද කියලා පරීක්ෂණයක් පවත්වන බව පරිසර අමාත්‍යතුමන් මහින්ද අමරවීර මහත්මයා කියන කතාව සිලෝන් ටුඩේ පුවත්පත අද වාර්තා කරනවා. ඔය අතරේ ඒ පිළිබඳව අද දවසේ සිංහල ජාතික පුවත්පත වාර්තා කරන දිවයින පුවත්පතත් ඒ ගැන තොරතුරු වාර්තා කරනවා. ඔව් නජිත් ඒ ගැනම නෙමෙයි මේ අපද්‍රව්‍ය සම්බන්ධයෙන් නෙමෙයි කෙසේ නමුත් මේ පරිසරය කියන කාරණයට අදාළයි මේක සාමාන්‍ය ජනතාවට අපිට ඔබට වැදගත් වන්නේත් නැහැ. මහින්ද අමරවීර මහත්තයා කියනවා වැලි කළුගල් සහ පස් බලපත්‍ර හිමි දේශපාලඥයන්ගේ පැටිකිරිය හෙළි කරන්න අමරවීර සැරසේ කියලා ඇමති අමරවීර සැරසේ කියලායි කියන්නේ. ඇත්තටම ඉතින් එහෙම කරයිද මේක පත්තරේට විතරක් කියලා තියෙන කතාවක්ද නේද? අපි දන්නවා දේශපාලනයේ සදාතනික මිතුරොත් නැහැ හතුරොත් නැහැ කියලා දේශපාලඥයෙම කියන කතාවක් තියෙනවා. තීරණය තවදුරටත් මේ තීරණය වුන් පිළිගන්නේ නැත්නම් දැනට ඉල්ලුම් කරලා තියෙන දේශපාලඥයන්ගේ නම් ලයිස්තු මාධ්‍යවේද නිකුත් කරනවා කියලා පරිසර ඇමතුමා කියනවා. මහජන ඡන්දයෙන් තේරීපත් වේ පාර්ලිමේන්තුවට පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා නියෝජනය කරන දේශපාලඥයන්ට ඒ සඳහා ඉල්ලුම් කරන්න හෝ ඒවා ලබා ගැනීමට සදාචාරාත්මක අයිතියක් නැති බවත් මේ නිසා නොඑක් බලපොළුවන්කාරකම් පෙන්වමින් ජාවාරම් කටයුතු සිද්ධ කරනවා කියලා තමයි ඇමතුමා කියන්නේ. ඉතින් මාධ්‍යයට දෙන්න අපිටත් දෙන්න අපිත් කියනවා ඔබතුමා දුන්නොත් නේද? එතුමා දන්නවා ඉතින් මේ නන් ටික කවුද කියලා. මේ අතරේ දැන් අර පොලිතින් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ශෂේ පැකට් ඒ වගේ දේවල් අර කනහාරන මේ කන සුද්ධ කරන ඒවා මේ කොටන් බටන් මේ හැම දෙයක්ම පරිසරයට අහිත කරයි. ඉතින් මේ දේවල් වෙනුවෙන් නීති සකස් කරන්න නීතිපතිතුමාගේ අනුමැතියට යොමු කරලා තිනවා. ඒ පිළිබඳවත් වාර්තා කරලා තිබුණා ඊයේ පුවත්පත්. ඉතින් පරිසරය වෙනුවෙන් හොඳ දේවල් කාරණා ගණනාවක් ඇමතුමා සිද්ධ කරමින් පවතිනවා. ඒ සඳහා රටේ ජනතාව සහයෝගය ලබා දෙනවා. පුළුවන් ආරණන් ටිකත් එළියට දාන්න. ඔය අතර සමීර අපි දැක්ක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව RMDA බරපතල වංචාවලට සම්බන්ධ බොහෝ නිලධාරීන් පිරිසක් මාරුවීම් ලබා දීලා ඔවුන්ට ඒ ස්ථාන මාරුවීම් ලබා දෙන්නට කටයුතු කරනවා. මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාරු නොවුන එකම නිලධාරියා කොමසාරිස්වරයා විදිහට තමයි පහුගිය දවස්වල අපි දැක්ක සමාජ මාධ්‍යවලත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙලා තිබ්බා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමීර අර ලයිසන් එක රියදුරු බලපත්‍රයේ නිෂ්පාදනය කරන්න ලබා දීලා තිබ්බේ පෞද්ගලික සමාගමකට කෝටි ගානක මූල්‍ය වංචාවක් සිද්ධ වෙලා කියලා පහුගිය දවස්වල අනාවරණය වුණා. ඒ හින්දා ජනවාරයේ ඉඳන් රියදුරු බලපත් මුද්‍රණය කරන්න හමුදාවට පමණයි හැකියාව තියෙන්නේ. අද දවසේ ඒ පිළිබඳව සඳහන් කරනවා සිලෝන් ටුඩේ පුවත්පත සිරස්තලයක් යොදමින් ශිරාන් රණසිංහ ලියන පුවත ලයිසන්ස් ප්‍රින්ටිං කම්පනි ඉන් මිලියන් රුපී බ්‍රයිබරි රැකට් කියලා රුපියල් මිලියන ගණනක මූල්‍ය වංචාවක් සිද්ධ කරපු බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අපි ඊට කලින් මේ වැඩිදුර තොරතුරු කියන කලින් සමීර අපි වෙලාව බලලයි. අද වෙලාව උදේ 6:45 වෙලා තියෙන්නේ. අපි සිලෝන් ටුඩේ පුවත්පත බලමින් හිටියේ ලයිසන්ස් ප්‍රින්ටිං කම්පනි ඉන් මිලියන් රුපී බ්‍රයිබරි රැකට් මේ විශේෂයෙන්ම අල්ලස්සෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මේ ආයතනයට චෝදනා එල්ල වෙලා තියෙනවා. මිලියන ගණනක මුදලක් රජයේ මුදල් මේ විදිහට පාවිච්චි කරලා සාමාන්‍යයෙන් ලයිසන් එකක් ප්‍රින්ට් කරන්න යන්නේ රුපියල් 200 නම් සමහර වෙලාවට සමීර රුපියල් 500ක් 1000ක් විතර අය කරලා තියෙනවා මේකක් මුද්‍රණය කරන්න. ඉතින් ජනතාව තමයි මේ බර දැරුවේ පහුගිය කාලෙදී. ඉදිරියේදී අපි විශ්වාස කරනවා දැන් යුද හමුදාව මගින් ඒ කටයුතු සිද්ධ කරනවා. ලයිසන් මුද්‍රණය කරන්න යුද හමුදාවට බාර දීලා තියෙනවා. ඉතින් මේ අජිත් මම සමා වෙන්න මම මේ ගැන හරියටම කියන්නද? අද පත්තරේ දාලා තියෙනවා රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කරන්න එක් බලපත්‍රයකට එක රියදුරු බලපත්‍රයකට සාමාන්‍යයෙන් යන්නේ රුපියල් 1571යි. අපිට බිල විදිහට 1571ක් විදිහට ටයිප් කරලා බිලක් හම්බ වෙනවා. ඉතින් මේ එක බලපත්‍රයකින් රුපියල් 10ක කොමිස් මුදලක් හිටපු ප්‍රධානියෙකුට ගිහිල්ලා තියෙනවා. රුපියල් 10ක්. ඊට පස්සේ මාසෙකට බලපත්‍ර 90000ක් මුද්‍රණය කරනවා. හරිද? රුපියල් 10 ගානේ 90000ක් ඔබ ගණන් හදලා බලන්න මොන තරම් මුදලක් රුපියල් ලක්ෂ 9ක් විතර මාසෙකට මේ ප්‍රධානිය ගන්නවා. ඒ ප්‍රධානිය විතරයි. එතනින් පල්ලෙහා තව උතන ජාවාරම් ගණනාවක් තියෙනවා. සාමාන්‍ය ජනතාව විදිහට අපි වැඩක් කරගන්න ගියාම තේරෙනවා. සමහර අය මේ බුක් එහෙම ට්‍රාන්ස්ෆර් කරගන්න ගියාම ඒගොල්ලෝ වෙනම පොතක ලියා ගන්නවා ෆිනෑන්ස් කම්පැනි වල මේ ෆිනෑන්ස් කම්පැනි අද මෙච්චරයි.
අවසර ගන්න ගන්න. ඇත්තට මේ කතාව තමයි වෙන්නේ, ඒ දේ තමයි වෙන්නේ. ඉතින් මේ සියල්ල නැති කරන්න ඕනේ. මහ ජනතාව පීඩාවටපත් වෙන්නේ. ඒ නිසා තමයි RMV එකම පෙරලන්න සූදානම් වෙනවා කියලා පෞගිය සතියේ වාර්තා කරලා තිබුණේ. නජිත් මේ අතරේ මම අරුණ පත්‍රයේ ප්‍රධාන ප්‍රවෘත්තිය කියලා දෙන්නම්. රට පුරා අපරාධ කල්ලි 36න් 24ක් තවමත් වැඩ කියලා අරුණ වාර්තා කරනවා. ඉතින් මේ අපරාධ කල්ලි අරගොල්ලයි අතරේ තියෙන්නේ පොඩි වෙනසයි. මේගොල්ලෝ තුවක්කුව පෙන්නලා සල්ලි ගන්නවා. අරගොල්ලෝ ක්‍රමයට පොතක ලියාගෙන ලස්සනට හම්බ කරගන්නවා. ඉතින් මේ දෙගොල්ලම අපරාධ තමයි සිද්ධ කරන්නේ. ලොක්කන් රට සොක්කන් වැඩට බහැලා කියලා අද අරුණ වාර්තා කරනවා. කොරෝනා නිසා රන්මාල කැඩීම වැඩි වෙලා තියෙනවා. උදේජී වේකනායක ලියන්නේ දිවයින පුරා සංවිධානාත්මක අපරාධ කල්ලි 36ක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලිසිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරන්නේ. මේත් එක්කම අරුණ කියනවා කප්පම් හින්දා 5000 වැලි කියුබියකින් රුපියල් 15000ක ලාභයක් කියලායි වාර්තා කරන්නේ. චමින්ද සේනාරත්න ලියන කතාව. මනම්පිටියෙන් පටවන්නේ 14800ට, කිලෝමීටර් 5ක් එද්දි 35000යි, කොළඹට එද්දි රුපියල් 60000යි. ඉතින් 14800ට පටවන වැලි එක කොළඹට එද්දි තෙල් ගහගෙන අර ලොකු ටිපර් එක රුපියල් 60000ක් බවට පත් වෙලා තියෙනවා. මේවා ඔක්කොම මග එකතු කරන කප්පම් සහ විවිධ ස්ථාන වලින් ගන්න මේ ගණන්කාරයෝ කියලා කියනවා. ඉතින් මේවා නැති කරන්න ඕනි. පත්තරේ විතරක් තිබිලා වැඩක් නැහැ. ඒ වෙනුවෙන් ඉදිරියේදී වැඩපිළිවෙලක් සැකසෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔය අතරේ ආනයනික ඇඟලුම් වලට බද්දක් ඉදිරියේදී පනවන්න සූදානම් කියලා රාජ්‍ය අමාත්‍යතුමන් විශේෂයෙන්ම බතික් කර්මාන්තයේ වගේම රෙදිපිලි නිෂ්පාදන සහ අත්‍යන්ත්‍ර පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමන් දයාසිරි ජයසේකර මහත්මයා කියනවා. අද සිලෝන් ටුඩේ පුවත්පතේ ගැන ලියනවා new tax on garment imports විශේෂයෙන්ම මේ පිට රටින් ගෙන්වන ඇඟලුම් සඳහා බද්දක් පනවලා දේශීය ඇඟලුම් කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න තුමන් සූදානමින් ඉන්න බව අද දවසේ සිලෝන් ටුඩේ පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. අපි සූදානම් මේ ප්‍රවෘත්තියත් එක්කම විරාමයක් ලබා ගන්න. ඔබට එකපිට වීකෙන්ඩ් සන්ෂයින් එක අපි ජාතික පුවත්පත් බලමින් හිටියේ. අපි සූදානම් තෝරගන්න දේශීය පුවත්පත්. දේශීය පුවත්පත කියන කාරණාවක් මේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහත්තයා කියන කතාවක්. ආණ්ඩුවේ ඉදිරි ගමන මාස 6න් ඉවරයි කියලා එතුමන් සඳහන් කරන දැන්ටමත් කාල සීමාව ගණන් කරලා තියෙන්නේ මාස 6න් ආණ්ඩුවේ ගමන ඉවරයි කියලා. ආණ්ඩුවේ ඉදිරි ගමන තව මාස 6කින් රජයේ සේවකයන් විසින් තීරණය කරනු ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහත්මයා දේශීයට පැවසුවා කියලා වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා. විශේෂයෙන්ම දැන් දේශපාලන ලෝකයේ උණුසුම් මේ දවස්වල ආණ්ඩුවේ රජයේ සේවකයන්ට තව මාස 6කට පසුව වැටුප් ලබා දීමට රජයට නොහැකි වන බවත් විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවන බවත් හෙතෙම සඳහන් කළා. කෙසේ වෙතත් ආණ්ඩුවට මුදල් අච්චු ගසා හෝ මුදල් ගෙවිය හැකි බවත් ඉන්පසු ඇතිවන දරුණු ආර්ථික අර්බුදයට කිසිදු උත්තරයක් නැති වන බවත් මන්ත්‍රීතුමා කිව්වා කියලා කියන අතරදී සමගි ජන බලවේගයේ අලුත් සන්ධානයක් හදයි කියලා අද දේශීය පුවත්පත කියනවා. සමගි ජන බලවේගයේ විසින් අලුත් සන්ධානයක් ආරම්භ කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මන්දුම් බණ්ඩාර මහත්මයා දේශයට පැවසුවා කියලා වැඩිදුරටත් තොරතුරු කියනවා. සමගි ජන බලවේගයේ සහෝදර පක්ෂ සමග එක්ව වැඩ කිරීම සඳහා මේ සන්ධානය ගොඩනගන බවත් ඉදිරියේදී ආරම්භ කරන බවත් හෙතෙම සඳහන් කළා. මෙහි තවම ලාංඡනයක් මේ සඳහා තෝරගත්තේ නැහැ කියලා තමයි රංජිත් මන්දුම බණ්ඩාර මහත්මයා ওই විදියට කියන්නේ. ඔය අතරේදී සඳුදා දවසේදී ජනාධිපතිතුමන් පක්ෂ නායකයන් මුණ ගැහෙන්නට නියමිතයි. ඒ ගැන සිලෝන් ටුඩේ පුවත්පත අද දවසේදී කියනවා. President to meet government party leaders on Monday. රජයේ නියෝජනය කරන පක්ෂවල නායකයන් මුණ ගැහෙන්නට නියමිතයි ජනාධිපතිතුමන්. මේ WK ප්‍රසාද් මංජු ලියන පුවත a special government party leaders meeting chaired by President Gotabaya Rajapaksa will be held at the Presidential Secretariat at 6 pm on 28 December. මේ දෙසැම්බර් 28 වෙනිදා සඳුදා දවසේ සවස් 6ට ජනාධිපතිතුමන් ආණ්ඩු පක්ෂ නියෝජනය කරන පක්ෂ නායකයන් මුණ ගැහෙන්න නියමිතයි. Prime Minister Mahinda Rajapaksa will also be present. අගමැතිතුමන් මහින්ද රාජපක්ෂ මහත්මයාත් මේ අවස්ථාවට එකතු වෙන්නට නියමිතයි කියලා අද සිලෝන් ටුඩේ පුවත්පත සඳහන් කරනවා. ඔය 28 නේ 30 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගනීද කියලා අද මවබිම් වාර්තා කරනවා. 30 ශ්‍රී ලංකාවේ තීරණයක් ගනීවිද කියලා ප්‍රශ්නාර්ථයක් එක්ක යනවා කියලා තියෙන. ඉතින් මධ්‍යම කාර්යක සභාව රැස් වෙනවා. එතෙන්දී තමයි මේ අනාගත දේශපාලන ක්‍රියාකාරකම් මේ වගේම අඩු සැලකිලි සමහර අවස්ථාවල මේ සම්බන්ධයෙන් අදහස් විමසලා යම් ආකාරයක තීරණයක් ගන්නවාද නැද්ද කියන එක පිළිබඳව ප්‍රශ්නාර්ථයක් එක්ක වාර්තා කරන්න. මේ අතර දිවයිනට ගියාම මීළඟ ජනාධිපතිවරණ සටනට ජාතික අපේක්ෂකයෙක් එනවා කියලා කියනවා. පහුගිය යහපාලන ආණ්ඩුව පිහිටවන්න මුල් වෙලා ක්‍රියා කර බොහෝ පිරිසක් එකතු වෙලාලු අරන් එන්නේ මේ ජාතික අපේක්ෂකයා.
ඉතින් සමහර ජාතික අපේක්ෂකයෝ අපි දැකලා තියෙනවා ඔවුන්ගේ විනිවිද භාවයන් තියෙන්නේ සරමට මේ යටින් අර අඳින දිග කලිසමත් එහෙම පේන්න තියලා එහෙම සමාජ ජාලවල ෆොටෝ යනවා. ඉතින් ඒ වගේ ජාතික නායකයෝ අරන් එනවද නැත්නම් සැබෑවටම ජාතික නායකයෙක් හරි විදිහට ජාතික ඇඳුමවත් අඩුම තරමේ අඳින ජාතික නායකයෙක් අරගෙන එනවද කියන එක මේ කට්ටිය කල්පනා කරලා බලයි. අපි කාටුන් බලමු. හසන්ත විජයනායකගේ හුරේර කාටුන් එකෙන් අද පටන් ගන්නම්. මේ විදිහට තියෙනවා මෙතන ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ කෙනෙක් වෙන්න ඕනි. ඔබ බලන්න ඔබටත් ඒක තේරෙනව නේද? පේනවනේ. ෆයිසර් එන්නද වහාම ලංකාවට ගෙන්නන්න ඕනි කියලා ඇවිල්ලා එයා කියද්දී හුරේර කියනවා අර ෆ්ලැකනිල් පෙති බීපු මිනිස්සුන්ට ෆයිසර් ගැහුවාම වෙනලඩයක් හැදෙයිද සර්? අර මේ ෆ්ලැකනිල් පෙති බීපු මිනිස්සුන්ට ෆයිසර් ගැහුවාම වෙනලඩයක් හැදෙයිද කියලා මහ ජනතාවට සැකයක් තියෙනවා. ඔන්න ඒක අහලා තියෙනවා. ඊළඟ කාටුන් එක සොරි සර් කාටුන් එක අසංක ඉඳුනිල්ගේ අද මේ විදිහටයි තියෙන්නේ. මින් මතුවට පොලිටික්කන්ට ගල් වැලි පර්මිට් නැතිලු. හරි ඉතින් ගෝලයන්ට දුන්නාම අද ගෝලයන්ට දුන්නාම ඇතින් ඒගොල්ලන්ට ඕනේ ගෝලියෝ ලව්ව කරගනී කියලයි ජනතාව සමහර අය කල්පනා කරන්නේ. දේශීය කාටුන් එක නජිත් මේ විදිහටයි තියෙන්නේ මේ වතු කම්කරුවා සම්බන්ධයෙන් කතා කරන්නේ. අපි දේශීය පුවත්පතට අදින කාටුනේ බලමු. දේශීය පුවත්පතට අදින කාටුනේ දැක්ක අපි දැන් අයවැයේදී වතු කම්කරුවන්ට සහන දුන්න රුපියල් 1000 වැටුපක් ලබා දෙනවා කියලා කිව්වා. හැබැයි ඇපල් ගෙඩියක් දීලා මේ ඇපල් ගෙඩියට දුන්නෙන් විදින්න හදන්නේ කොන්දේසි පිට වතු වැටුප 1000ක් කරයි කියලා. කොන්දේසි දාලා ඇපල් ගෙඩියක් දුන්නට ඉතින් ජනතාව තාමත් බයින් ගැහෙනවා මේ වැටුප ලැබෙයිද කියලා. කොන්දේසි පිට වතු වැටුප රුපියල් 1000 කරයි කියලා තමයි කියන්නේ. සිලොන් ටුඩේ පත්තරේට MD විරරත්න අදින ප්‍රධාන කාටුන් එක අපි ඊළඟට බලන්න හදන්නේ ක්‍රමේෂන් මොකද්ද කරන්නේ ආදාහනය කරනවද එහෙම නැත්නම් බැරියල් මේ භූමි දානය කරනවද ප්‍රශාර්ථයක් දෙපැත්තට අදිනවා දෙන්න. හැබැයි බලන්න මැද මේ කොරෝනා වෛරසයත් එක්ක අපි මේ ආකාරයෙන් මේ සටනක නිරත වෙලා ඉන්නේ. මේ භයානකකම ගන්න. ඉතින් දේශපාලඥයන් තමයි මේ වැඩේ කරන්න කියලයි MD විරරත්නට හිතලා තියෙන්නේ. අද මේ ආකාරයෙන් ඔන්න කාටුන් එක ඇඳලා තියෙනවා. සන්ඩේ ඔබ්සර්වර් කාටුන් එක ඊළඟට නජිත් අපි බලන්නේ. අද දවසේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කාටුනේ දැන් 2021 වසර උදා වෙන්න නියමිතයි. නව වසර පිළිගන්න ජනතාව පෙළ ගැහිලා ඉන්නවා. අලුත් අවුරුද්ද එන්නේ සමීර සංවර්ධනයත් එක්ක අර ඈතින් පේනවා දියුණු වෙච්ච කොළඹ නගරේ විශේෂම සුළම් බලාගාර නෙළුම් කුළුණ ඇතුළු ඉදිකිරුණු ගොඩනැගිලි සමෘද්ධිය මේ පුන් කලසකුත් තියෙනවා. මේ හැම දෙයක්ම එයි කියලා බලාගෙන ඉන්නවා ජනේලෙන්. හැබැයි ජනතාව මේ හැමදේම බලන් ඉන්නේ තාමත් පැදුර ඉඳගෙන අර ලෙඩගාතේ විශේෂයෙන්ම අපි දන්නවා කොරෝනා වෛරසයත් එක්ක බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙලා ඉන්නේ. මේ හැම දෙයක් එක්කම පැදුර ඉඳන් නිදාගෙන මේ උදා වෙන හිරු දිහා බලාගෙන ඉන්නවා. 20යි 21 හරි රට සමෘද්ධිය සංවර්ධනයේ ළඟා කරගත් රටක් බවට පත් වේ කියලා විශ්වාස කරනවා. ඒක ඉටු වෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරමු. අසංක ඉන්දුනිල්ගේ හිඩස්ස කාටුන් එක අපි ඊළඟට බලන්න මේ විදිහට හදන්නේ. බලන්න මේ ඉන්නේ කවුද කියලා. සාමාන්‍ය ජනතාව පාරිභෝගිකයන් ඉන්නවා. පාරිභෝගිකයන් වෙනුවෙන් කටයුතු කරන අමාත්‍යවරයා වගේ තමයි පේන්නේ ඉන්නේ. මේ ෆයිල් වගේ තිබුණාට ගැසට්ද කොහෙද? ගැසට් එක උඩ වාඩි වෙලා ඉන්නවා. කළු කඩ මුදලාලි ඇවිල්ලා පාරිභෝගිකයාගේ බෙල්ලෙන්ම අල්ලගෙන හිර කරගෙන අරන් යනවා. කණේ ඇඟිලි ගහගෙන ඉන්න වෙලයි තියෙන්නේ අදාළ බලධාරියාට කියලා. අද හිඩස් ඔන්න ඔහොම ඇඳලා තියෙනවා මේ උත්සව සමයත් එක්ක. අපි අරුණ පුවත්පතේ කාටුනේ බලන්න සූදානම් වෙන්නේ. මේ බලන්න මී බලල් සටනක් වගේ අපිට පේන්න තියෙන්නේ. බලන්න බන්දුල ඇමතුමා වගේ බලලෙක් ඔන්න දැන් එළවනවා. මේ මීයක් පස්සේ මේ මීයා කවුද? සතොස්සේ සභාපතිතුමා. එතුමාව සතොසෙන් ඉවත් කළා පහුගියදා. ඉතින් සතොස දියුණු වෙයිද ඉස්සරහට යයිද කියලා අපි බලාගෙන ඉන්නවා. හිටිවනයත් එක්ක අපි අද කාටුන් හමාර කරමු. වැඩසටහන මේ පත්තර මේ අපි කියවන එක අපි හමාර කරන්න සූදානම් වෙලාවත් එක්ක. හිටිවනේ මෙහෙමයි අනුරාධ කිරිපිටියගේ ලියන්නේ. හාල් සීනි නැතුවට පාලන මිලට ටෝක් ගැසට් පවතිනවා රජ සැපට. කේස් නෑ මොකොත් කළු කඩයට දැනට ප්ලීස් විහිළු නොකරනු රට වැසියනට. කේස් නෑ මොකොත් කළු කඩයට දැනට ප්ලීස් විහිළු නොකරනු රට වැසියනට කියලා ටොක්කක් ඇනලා තියෙනවා අනුරාධ කිරිපිටියගේ අද මේ විදිහට හිටිවනේ. නජිත් ඔව් සමීර රටවැසියන්ට විහිළු කරන්න එපා. රටවැසියන් පිළිබඳව සලකන්න, රටවැසියන් පිළිබඳව හිතන්න, ඔවුන්ගේ මතයට ගරු කරන්න. නැත්නම් ඉතින් ඡන්දෙකදී රටේ මතය වෙනස් වෙන්න ඉඩ තියෙනවා ජාතික මතයේ හින්දා. රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න හැමදෙනෙක්ම පෙළඹෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අතරදී
සමීර අපේ සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ හමු වෙන්න සූදානම් රුසියාවේ හිටපු තානාපතිතුමන් උදයංග වීරතුංග මහත්මයා සූදානම් විශේෂ සාකච්ඡාවකට එකතු වෙන්න. එතුමගෙන් බොහෝ දේවල් දැනගන්න අපිට පුළුවන්. ඉදිරියේදී සංචාරක කර්මාන්තය නම් වන්න අපේ රටට එන පළමු පිරිසත් රුසියානු ජාතිකයන්. ඉතින් ඒ පිළිබඳ වගේම තවත් බොහෝ දේවල් කතා කරන්න සූදානම්. අපි විරාමයක් ලබා ගමු. පත්තරෙන් පස්සේ රටට ආදරය කරන ඔබව ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා මේ 7 පැයට අපි විශේෂ මාතෘකාවක් පිළිබඳව සංචාරක කර්මාන්තය පිළිබඳව කතා කරන්න සූදානම්. ඔබ දන්නවා ගිහිල්ලා තියෙන අය නමුණු කුල බලන්න ගිහිල්ලා තියෙනවා නම් දුම්හිඳ හරිම ලස්සනට පේනවා නමුණු කුලට ඈතට දුම්හිඳ ඇල්ල ගාවට ගියාම නමුණු කුලත් එහෙමයි හරිම ලස්සනට පේනවා. හරියට නිකන් ඈතින් ඉන්න පෙම්වතයි පෙම්වතියයි වගේ කවදාවත් එකතු වීමක් නැහැ. අපේ ගීත සාහිත්‍යයටත් ওই කතාව ඇවිල්ලා තියෙනවා. සංචාරක කර්මාන්තයේදී හරිම ලස්සන වටිනාකමක් තියෙන තැනක් ගිහිල්ලා දැකලා තියෙන අය මේ ගැන දන්නවා. හැබැයි මේ දෙන්න එකතු වුණේ නැතු වුණාට සුන්දරයි. සංචාරක කර්මාන්තයයි අපේ රටේ ආර්ථිකයයි එකතු වුනේ නැත්නම් අපේ රටේ ආර්ථිකයේ සුන්දරත්වයක් ගැන අපිට ඉදිරියට කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක ඉතාමත් ඉක්මනින් කොහෙන් හරි පටන් ගන්න ඕනි. මේ පිළිබඳව කතා කරන්න අපි ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළා රුසියාවේ මොස්කව් නුවර හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහත්මයාට. ආයුබෝවන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. අවුරුදු 6කට පස්සේ. ඔව් අවුරුදු 6ක් මට ඉන්න වුණා යහපාලන රජයේ ක්‍රියාපටිපාටි නිසා යම් විදියකින් ඒ ලැබිච්ච පීඩාවලට නිසා මේ වගේ තැනකට අවුරුදු 6ක් ඉන්න බැරි වුණා. නමුත් සන්තෝෂයි මට අද ආරාධනා කිරීම ගැන. බොහොම ස්තුතියි. ඒ වගේම බොහොම ස්තුතියි යහපාලන රජය මං ගැන මොනවා කිව්වත් ඔබලා මාව විශ්වාස කරලා මේ සංචාරක ශාස්ත්‍රයේ නගා සිටවන රජයක් විදියට කටයුතු කරන අවස්ථාවේ මට ආරාධනා කිරීම ගැන බොහොම ස්තුතියි. ඔබතුමාට විශේෂයෙන් ආරාධනා කළේ හිටපු තානාපතිතුමා අපි දන්නවා 2005 කියන මේ කාලවකවානුව තුළ අපේ රටේ සංචාරක කර්මාන්තය ගත්තාම 128කින් වර්ධනය වුණා. එහි ප්‍රමුඛත්වය හිලා කටයුතු කළේ ඔබතුමා. විශේෂයෙන් රුසියාව ගැන කතා කරලා සංචාරකයෝ වැඩි වුණා. දැන් මේ නැවතිලා තියෙන සංචාරක කර්මාන්තයේ ගෝලීය වසංගතයත් එක්ක අපි කොහෙන්ද පටන් ගන්නෙ? ඇත්තටම 128කින් නෙවෙයි 28 ගුණයකින්. 28 ගුණයකින්. ඒ කියන්නේ ඇත්තටම 2800කින්. මොකද සංචාරකයන් එක එක රටවල් වලින් එන දත්ත දිහා බලලා තමයි අපි රජයක් විදියට එහෙම නැත්නම් සංචාරක ශාස්ත්‍රයේ විදියට අපි අපේ මාකටිං කරන්න ඕනේ. එතකොට 2005ට කලින් රුසියානු එහෙම නැත්නම් පැරණි සෝවියට් දේශීය රටවල් වලින් සංචාරකයන් පැමිණියේ බොහොම පොඩ්ඩයි. يعني 4500ක් විතර එකතුවක් වශයෙන්. එතකොට මම දැක්ක සංචාරකයෝ විදියට පැරණි සෝවියට් දේශීය අය ගොඩාක් සංචාරය කරනවා. ඉතින් එහෙමනම් අපේ රටේ ඊටාම වැදගත් ස්ථාන 9ක් තියෙන අවස්ථාවක ඊටාම ලස්සන මුහුදු තීරයක් තියෙන අවස්ථාවක ඒ සංචාරකයෝ විදියට රුසියානුවන් ඒ තැන් වලට කැමති නම් ඇයි අපේ රටට ගෙන්න ගන්න බැරි? එතනදී මම දැක්ක බාධාව තමයි පළවෙනි බාධාව රුසියානුවන්ට ඒ පිළිබඳ විස්තර අපිට දෙන්න බැරි වුණා රුසියානු භාෂාවෙන්. මොකද ඒ රටේ ඉංග්‍රීසි භාෂාව බොහොම අඩුයි පාවිච්චි කරනවා. ඔබතුමාට හොඳට පුළුවන් නේද රුසියානු භාෂාව? ඔව් මම 1985 තමයි මම පැරණි සෝවියට් දේශයට ගියේ. ඒ මොස්කව් නුවරට ඇවිල්ලා එතනින් මම ගියා කීව් නුවරට. එදා ඒක යුක්‍රේන් ප්‍රාන්තය කියලා තිබුණේ. ඒකට ඒ කීව් කියන්නේ යුක්‍රේන් ප්‍රාන්තයේ අගනුවර. 1991 පස්සේ ඒක වෙනම රාජ්‍යයක් කියලා යුක්‍රේන් රාජ්‍ය බිහි වුණා. කීව් නගරයේ යුක්‍රේන් රාජ්‍යයේ අගනුවර වුණා. ඉතින් 1985 සිට මම හිටියේ පැරණි සෝවියට් දේශීය රටවල් වල එන අවුරුදු 30ක් 35ක් මම ඉගෙන ගත්තේ සෝවියට් දේශීය විශ්වවිද්‍යාලය වල අපි ඉගෙන ගත්තේ රුසියානු භාෂාවෙන්. ඉතින් රුසියානු භාෂාව ඒකින්ද මට සිංහල භාෂාව වගේ මගේ අවුරුදු 30ක් ජීවත් වෙනකොට අපි හිතන්න වුණත් ඒ භාෂාවෙන්. ඉතින් ඒක නිසා එදා අතිගරු ජනාධිපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මාව තානාපති විදියට මොස්කව් නුවරට නම් කරේ ඒ භාෂාව පිළිබඳ තියෙනයි ඒ ප්‍රදේශයේ පිළිබඳ තියෙන දැනුමත් රජයට ප්‍රයෝජනවත් වෙයි කියන විශ්වාසයක් මත.
හරි දැන් මේ මොහොතේ අපි දන්නවා අද පුවත්පත් මේ කාරණේ වාර්තා කරනවා කසානු රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් රැගත් යාන අපේ රටට පැමිණීමට නියමිත වෙලා තිබුණා. මෙතනදී රුසියානු යානයක් නැවතිලා තියෙනවා. හිටියට එවුන් එන්නේ නැහැ කියලා කියනවා. දැන් මිලියන 2ක් ඉන්නවා අපේ රටේ යැපෙන්නන් සංචාරක කර්මාන්තයත් එක්ක ඍජු හා වක්‍රව ගත්තාම ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙනවානේ ආපහු. ඇත්තටම අපි සංචාරක ශේත්‍රයේ බලාපොරොත්තු බිඳ වැටෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. මොකද යුද්ධ කාලෙට හෝ යුද්ධයට පෙර සංචාරක ශේත්‍රයෙන් රටට ලැබිච්ච ආදායම ගැන සැලකීම නොසලකා ඉන්න පුළුවන්. මොකද ඒ කාලේ අපිට ආවේ සංචාරකයන් ලක්ෂ 4කට කිට්ටු වෙන්න. නමුත් අවසානයේ අපිට 2019 වෙනකොට 18 වෙනකොට මිලියන් 2කට කියන්නේ ලක්ෂ 20ට වැඩි වෙනවා. එතකොට ඒකෙන් ලැබෙන ආදායම් පළමු ආදායම් පහෙන් එකක් වෙනවා. එතකොට එහෙම අවස්ථාවක අපිට බෑ මේ සංචාරක ශාස්ත්‍රය අයින් කරන්න සෞඛ්‍ය නිර්දේශ මත. මොකද වෛද්‍යවරුන්ගේ රාජකාරිය අපිව ජීවත් කරන්න ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙලා ආර්ථිකයේ පැත්ත බලන ශාස්ත්‍රවල ආර්ථිකය නගා සිටවන රාජකාරියත් ඒක ඒගොල්ලෝගේ කරන එක. ඉතින් අපිට මේ වෙලාවේ සංචාරක ශාස්ත්‍රය අයින් කරන්න බෑ. අපිට తాවකාලික අපි මාස ගානකට අයින් කරාට අපිට ඒක ලොකු කාලයකට අයින් කරන්න බෑ. මොකද අද සංචාරක ශාස්ත්‍රයේ ලංකාවේ සිටින පිරිස ඔබතුමා කිව්වා වගේ ඒ මිලියන් 2ක් වක්‍රවහා ඍජුව ඉන්නවා. ඒක ලොකු ප්‍රමාණයක්. 10%කට විතර ප්‍රමාණයක්. ඒතකොට ඒ අයගේ ආර්ථිකය කඩා හැටලා අපිට ඉහළට යන්න අමාරුයි. ඒ නිසා තමයි අපි කල්පනා කරේ මේ රුසියානු සංචාරකයන් ගේන්න කියලා. ඇත්තටම ඒකටත් හේතුවක් තියෙනවා. ඇයි රුසියානු සංචාරකයන් කියන එක. ඒ කියන්නේ දැන් වසංගතයෙන් පස්සේ සමහර රටවල් විවෘත කරා සංචාරකයන්ට. උතර යුරෝපයේ ටර්කි වෙන්න පුළුවන්, තුර්සිය වෙන්න පුළුවන්, ඊජිප්තය වෙන්න පුළුවන්. ඒගොල්ලෝ සංචාර ක්ෂේත්‍රයේ පහුගිය දවස්වල අගෝස්තු මාසේ ඉඳන් ජූනි මාසේ ඉඳන් කරනවා. ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ කියන විදිහට සාර්ථකයි. ඒතකොට මෑත කාලේ අපිට ළඟ රටවල් වලින් තමයි මාලදීවනේ දූපත් සමූහය ඒගොල්ලෝ ජූලි මාසේ විවෘත කරා. හැබැයි ජූලි මාසේ අගෝස්තු මාසේ සැප්තැම්බර් මාසේ ලොකු ජයග්‍රහණයක් ලැබුවේ නැහැ. ලොකු ප්‍රමාණයක් ආවේ නැහැ. නමුත් අපි බැලුවොත් නොවැම්බර් ඒගොල්ලන්ගේ දත්ත බැලුවොත් ඒ දූපත් සමූහයට පැමිණලා තියෙනවා 36000කට කිට්ටු පිටසක්. නොවැම්බර් මාසේ වාර්තාවලට අනුව. මේ 2020 නොවැම්බර් මාසේ වාර්තාවලට අනුව. ඇයි මේ තත්ත්වය අපිට ළඟා කරගන්න බැරි වුණේ? ඔය ඒක තමයි අපිත් ළඟා කරගන්න බැරි වුණා නෙමෙයි. අපි සැප්තැම්බර් මාසේ ඉඳන් ඒ අවශ්‍ය නීතිමය රීතිමය කටයුතු රජය සිදු කරගෙන යනවා. ඒ කියන්නේ කැබිනට් අනුමැතිය ලබා ගැනීම, ඒ පිළිබඳ වැඩසටහනක් යොමු කිරීම, කොහොමද අපේ රජයේ කොහොමද කරන්න ඕන මේ ශ්‍රී ලංකා වාසියන්ට මේකේ වාසිය ලැබෙන ගමන් අනුතුරක් තියෙනවා නම් ඒව ගැන ඒ ඔක්කොම නිරීක්ෂණය කරලා තමයි මේ තීන්දුව අරගෙන සංචාරකයන් රුසියාවේ හා කසස්ථාන් හා යුක්‍රේන් රාජ්‍ය වලින් අපි සංචාරකයන් ලංකාවට ගෙන්නලා බලනවා කොහොමද අපි ශාස්ත්‍රය නැවත ආරම්භ කරන්න. එතකොට සාමාන්‍ය නැවත ආරම්භ කිරීම අපි කරනකොට අපිට යම්කිසි අතපසුකම් වෙන්න පුළුවන්. යම්කිසි ඒක දත්ත වලින් විතරක් බලන්න බෑ. සමහරලාට ඒක ප්‍රැක්ටිකලි කරලා බලන්න, ප්‍රායෝගිකව කරලා බලන්න. අත්දැකීම් ගන්න ඕන. අත්දැකීම් ගන්න ඕන. මොකද මේක සංචාරක ශාස්ත්‍රය අපි ඔක්කොටම අලුත් දෙයක්. අනිවාර්යයෙන්. මොකද සංචාරකයෙක් ගෙනල්ලා ලංකාවේ තියන්න බෑ. ඔහු හිරකාරයෙක්, එහෙම නැත්නම් ඔහු භයානක ලෙඩෙක්. ඒ විදිහේ මනසකින් අපිට බෑ ඒක කරන්න. ඒක මම හොඳටම උදාහරණයක් කිව්වොත් ඇයි කියුබාව සංචාරක ශාස්ත්‍රයේ ඇමරිකන් එකේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ලතින් ඇමරිකන් රටවල. මොකද කියුබාවට සංචාරකයෝ ආවම කියුබානු වැසියන්ට ගොඩාක් අඩුපාඩු තිබුණා. ඒ මිනිස්සු හැමතිස්සෙම සතුටින් ඉන්නවා. ඒතර එන සංචාරකයට තේරෙනවා එයා විතරක් නෙමෙයි මේ විවේක ගන්නෙ. රටවැසියත් විවේක ගන්නවා. ඒකම තමයි මෙතනත් වෙන්න ඕන. අපි සංචාරකයන් ලංකාවට ගේන්න ඕන වගේම ඒ සංචාරකයන් යන්න ඕන මෙහෙන් සතුටින්. අනිවාර්යයෙන්. ඒකට අපි සංචාරකයන්ට බය වෙලා එහෙම නැත්නම් සංචාරකයා වැඩිකරුවෙක් විදියට තීන්දුව කරලා ඒක කරන්න බෑ. ඉතින් ඒක නිසා තමයි අපි බලන්නේ මොනවද අපි කරන්න ඕනේ ඒක සම්පූර්ණ කරන්න. ඉතින් ඒකට පෙරහුරුවක් එහෙම නැත්නම් ඒ අත්දැකීම් ලබා ගන්න
ඒ වෙලාවේ අපේ දත්ත අනුව අපිට තේරුණා මේ රුසියානු සංචාරකයන් සුනාමි කාලෙත් තායිලන්ඩ් වලට එහෙම ගිහිල්ලා තියෙනවා. විනාශ වෙලා තියෙච්ච වෙලාවක්. ඒතකොට මේ අවස්ථාවේ අපේ ළඟම රටකට එනවනම් 128කට කිට්ටු වෙන ප්‍රමාණයක් ඒ පැරණි සෝවියට් රුසියානු රටවල් වලින්. ඒ කියන්නේ අද මාලදිවයිනේට නොවැම්බර් මාසේ ආපු අයගෙන් පළවෙනි තැන ගන්නේ රුසියානු සංචාරකයෝ. ඔවුන් 122කට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙනවා. ආපු නොවැම්බර් මාසේ. ඊට අමතරව යුක්‍රේන් ජාතිකයෝ 103කට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙනවා. එතකොට පළවෙනි තැන රුසියාව ගන්නවා, 7 වෙනි තැන යුක්‍රේනය ගන්නවා, ඒ අතර ඉන්නවා කසස්ථාන අපි ගාව නැති දත්ත අනුව. එතකොට සමස්තයක් වශයෙන් 125කට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි බැලුවොතින් පරණ දත්ත එක්ක, ඒ කියන්නේ 2015 දත්ත එක්ක බැලුවොත් මාලදිවයිනට වැඩිය ලංකාවට මේ රුසියානුවන් පැරණි සෝවියට් දේශයෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට පැරණි සෝවියට් දේශයයි ලංකාවට ඇවිල්ලා තමයි මාලදිවයිනත් ප්‍රසිද්ධ වුණේ. ශ්‍රී ලංකන් එයාර්ලයින් තමයි අපි ගෙනාවෙත්. එතකොට ඇයි අපි මෙතනදී ඒක පාවිච්චි කරන්නේ නැත්තේ? අන්න ඒක පාවිච්චි කරන්න තමයි අපි බැලුවේ මේ රටවල් වලින් ගෙනල්ලා මාසයක් ඇතුළත අපි බලනවා අපේ රටට හිතකාමී විදියටත් සංචාරකයන්ට අවහිර නොවන විදියට මේ විවේක අරගෙන යන්න තමයි මේ වැඩසටහන කරේ. හරි. දැන් සංචාරකයන්ට අවහිර නොවන විදිහට ඔවුන්ටත් උපරිම නිදහසක් ලබා දෙන්න ඔවුන්ගේ හිත්වලට මේ සංචාරක වටිනාකම අපේ රටේ වටිනාකම් තේරෙන්න සහ අපේ පැත්තේ සෞඛ්‍ය පිළිබඳව තියෙන මේ තියෙන ප්‍රශ්න වලට මේවා උඩට එන්නේ නැති වෙන්න වග බලා ගන්න මේ වැඩපිළිවෙල හදනවා. ඒ ගැන අපි කතා කරන්න සූදානම්. විරාමයෙන් අනතුරුව රැඳෙන්න අපිත් එක්ක අපි වෙලාව බලමු. වෙනද තිබුණේ අපිට එක ප්‍රශ්නයයි සංචාරකයෝ එන්නේ නැති ප්‍රශ්න විතරයි. ඉතින් දැන් සංචාරකයෝ ආවට පස්සෙත් ප්‍රශ්නයක් මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ සෞඛ්‍ය අර්බුදය, සෞඛ්‍ය ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මේගොල්ලෝ රට වටේම ගිහිල්ලා ඔන්න ඊට පස්සේ චෝදනා කරන්න ගනී දේශපාලඥයන්, නිලධාරීන්, ජනතාව ඉන්න සංචාරකයෝ ගෙන්නගෙන තව ප්‍රශ්නයක් මේ රටේ ඇති කළා කියන කාරණේ. කොහොමද මේකට පිළිතුරු හොයන්නේ? ඇත්තටම අපි ඊටාම සැලසුම් සහගතව මේ පිරිස ගෙන්නන්නේ. මේ පිරිස රටවටේ ඒගොල්ලන්ට අවශ්‍ය විදියට යන්න සැලසුම් කරලා නැහැ. යන්න දෙන්නෙත් නැහැ. අපි සංචාරකයන් ගුවන්තොටුපළේ සිට, ඒ කියන්නේ අවුරුදු ගානකට පස්සේ මත්තල ගුවන්තොටුපළට සංචාරකයෝ රැගෙන හෙට ගුවන් යානය ගොඩ බහිනවා. එතකොට මේ සංචාරකයෝ අපි සංචාරක ඒ නිලධාරීන් විසින් ඒ ගුවන්තොටුපළේ සිට අපි හෝටලයට අරගෙන යනවා. ඒ අරගෙන යන්නේ වෙනද සාමාන්‍ය සංචාරක වෙන ක්‍රමයට නෙමෙයි. අපි ඒ ඉතා පහසුකම් තියෙන බස් වලින් කිසිම තැනක ඒ සංචාරකයන්ට බහින්න දෙන්නේ නැතුව අපි හෝටලයට අරන් ගිහිල්ලා ඒ මෝදු තීරයේ තෝරාගත්ත හෝටල්. අපි කොහොමද ඒව තෝරාගත්තේ? සංචාරකයන්ට උපරිම අවශ්‍යතාවයල් තියෙන ලොකු පරිසරයක් තියෙන ප්‍රදේශයක මෝදු තීරයේ වැඩි ප්‍රමාණයක් තිබෙන ප්‍රදේශයට ඒ ප්‍රදේශයේ ඒ සංචාරක හෝටලේ තුල පමණක් රඳවා තබා ගැනීමේ ඒක ගිවිසුමක් මත තමයි අපි අරන් එන්නේ. ඒ කියන්නේ මෝල්ඩිස් වල වර්ණෙත් එක දූපතක ඉන්නවා ඒගොල්ලෝ. ඒ වගේම තමයි දූපතේ වෙන නටබුන් ඒව බලන්න දෙයක් නැහැ. බොහොම පොඩි ඉඩ ප්‍රමාණය. ඒ වගේම අපි කිලෝමීටරයක විතර මුදු තීරයක් විතර ලැබෙන හෝටල් අපි සමූහයක් මේ බබල් එකක් විදියට හදලා තියෙනවා. ඒතට ඒ සංචාරකයෝ ඉන්නේ බබල් එක ඇතුලේ. ඒතකොට සංචාරකයන්ට ඒ හෝටලේ ලබා දිය යුතු දේවල් ලබා දෙන ගමන් අපි හැමතිස්සෙම බලනවා ලාංකිකයන්ට මුල් අවස්ථාවේ මේ සංචාරකයේ සමග කිසිම සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ වැඩ කරන අයට අමතරව. වැඩ කරන අය නිරෝධානයේ ක්‍රමවේදකින් පස්සේ තමයි මේ හෝටලෙන් පිට වෙන්නේ. ඒතකොට මේ හෝටලේ සම්පූර්ණ ලොක්ඩවුන් කරලා තියෙන්නේ. ඒතකොට ඒකත් එක්ක අපිට සංචාරකයා සමග ලාංකිකයා ගැටීම අපි නතර කරලා තියෙනවා. ඒ පළවෙනි අවශ්‍යතාවයක් මත මේ සෞඛ්‍ය කටයුතු නිසා. ඉතින් ඊට පස්සේ අපි බලනවා කොහොමද දවස් 14කට පස්සේ සංචාරකයා හා ලාංකිකයා එකතු වීම. නමුත් මේ සංචාරක ගුවන් යාන පැමිණෙන්නේ දවස් 14කට මේ සාමාන්‍ය රුසියානු සංචාරකයා දවස් 10ත් 14ත් අතර
තමයි වැඩියෙන් කාලය ගත කරන්නේ. දැන් රුසියානු සංචාරකයන් ඔබට ඉදවනේ තාමත් හොඳ අත්දැකීම් මේ රුසියානු සංචාරකයන් පිළිබඳ ඕන් අපේ රටේ වැඩියෙන්ම කැමති දැන් අපේ සංස්කෘතිය බලන්න අපේ ප්‍රෞಢත්වය බලන්න සංචාරක වෙනවා වගේම මුහුදු කලාපයට ඔවුන් වැඩියෙන්ම කැමති. ඔව් සංචාරකයා අපේ රුසියානු සංචාරකයා ඇත්තටම යන්නේ මුහුදු තීරයේ අවුව තපින්න. ඒක අපේ රටට පමණක් නෙවෙයි මාලදිවයිනට තුර්සියට ඊජිප්තයට යන්නේ වැඩියෙන්. ඉතින් අපි මෙතනදිත් ඒක තමයි පාවිච්චි කරන්න මුල් අවස්ථාව. ඒක නිසා තමයි අපි මේ මුහුදු තීරයේ තෝරාගත්ත හෝටල් ප්‍රමාණයක ඒකට යොදවලා තියෙන්නේ. අපි මේ හෝටල් ප්‍රමාණය ටික ටික වැඩි කරනවා සංචාරකයන් එන ප්‍රමාණය අනුව. මොකද සංචාරකයා ඒ හෝටලයට අපි ගත්තම අපි ලාංකිකයෝ ඒ හෝටලයට ඒ කාලය තුරදී ගන්නෙ නැහැ. ඒක නිසා සංචාරක හෝටල් වහන්න වෙනවා එතකොට. එතකොට එහෙමනම් අපි සංචාරක හෝටල් වහනකොට ඒක හෝටල් හිමියාටත් ලොකු පාඩුවක් වෙනවා. ඉතින් අපි බලලා තියෙනවා සැලසුම් කරනවා සංචාරකයෝ එන ප්‍රමාණය අනුව අපි හෝටල් තෝරගන්නවා. මොකද එහෙම නැත්නම් හෝටලේට කාමර 300ක් තියෙන හෝටලයකට 5 දෙනෙක් දාලා ඒ සංචාරක ආයතනයටත් ඒ හෝටලයටත් පාඩුයි. දැන් උදාහරණයක් විදිහට සමහර හෝටල් තියෙනවා කාමර 500 ඒවා. එතකොට ඒ කාමර 500න් අද සෞඛ්‍ය නිර්දේශය අනුව 75යි පාවිච්චි කරන්න පුළුවන්. නමුත් 75ක් පාවිච්චි කරන්න උනත් ඒ සංචාරකයෝ හෝටල් 150ක්වත් විකිනෙන්න ඕන ඒගොල්ලන්ට ලාභ ලබන්න හෝ ගිනියන්න. ඉතින් අපි ඒවත් බලලා අපි බලන මේ අත්දැකීම් වලින් පස්සේ වැඩි කරගන්න හෝටල් ටිකෙන් ටික. එතකොට දැනට රුසියානුව මුහුදු තීරයේ විවේක ගැනීම ඒගොල්ලන්ගේ දත්තවලින්ම අපිට පෙන්වනවා නම් අපිට මේ වෙලාවේ ඒගොල්ලෝ තමයි සුදුසු. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා අනිත් ස්ථාන වලටත් ගෙනියන්න. ඇත්තටම රුසියානුවන් වැඩිපුර යන අනිත් ස්ථාන මුහුදු තීරයෙන් අමතරව ඒක ගොඩක් වෙලාවට නුවර මාලිගාව සමග නුවර පේරාදීනිය ඒ ප්‍රදේශයේ එතකොට පොළොන්නරුව සීගිරිය දඹුල්ල ඒ ප්‍රදේශයේ ඒ වගේම යාල එහෙම නැත්නම් වන උද්‍යාන විශේෂයෙන් පින්නවල. ඒතකොට අපි ඒ ස්ථානවලට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සංචාරකයා ඒ ප්‍රදේශයට යන්න හැබැයි මුල් අවදී අපි කිසිම විදියකින් සංචාරකයට අර බෑක්පැකර්ස්ලට ගේන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ගේන්නේ මේ සාමාන්‍යයෙන් මාසෙකට දවසකට ඩොලර් 100ක් 150ක් වියදම් කරන අය. ඒකට ඒගොල්ලෝ කණ්ඩායමක් විදියට තමයි මේ හෝටල් වල ඉන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ හෝටල් වල තියෙන. ඒකට ඊට පස්සේ තමයි අපි යම් කිසි තීරණයක් ගන්නෙ. ඒක මේ අවස්ථාවේ රුසියානුවන් ආවට පස්සේ ඒ නිර්දේශ මත සෞඛ්‍ය නිර්දේශ මත සංචාරක අමාත්‍යාංශයේ නිර්දේශ මත ඒව තීරණය වෙයි. ඔව් රුසියාව සහ දැන් සෝවියට් දේශය ගත්තාම රටවල් 8ක් තියෙනවා ප්‍රධාන වශයෙන් පරණ සෝවියට් දේශය ගත්තාම ඉතින් මේ සියලු තැන්වල ඔබතුමාට තියෙනවා සම්බන්ධතා මේ සම්බන්ධතා වලින් සංචාරකයන් ගෙන්නන්න පුළුවන් අපේ කර්මාන්තයට දැවැන්ත ශක්තියක් ඔබතුමාට එකතු කරන්න පුළුවන්. මම මේ ඊළඟට අහන්න හදන ප්‍රශ්නේ මේ ඔබතුමා කලබල වෙන්න එපා. ඇත්තටම කොහෙද හැංගිලා හිටියේ පහුගිය කාලේ? ඇත්තටම මම යාපාන රජයේ මොන වාර්තා ඉදිරිපත් කරත් මොන මාධ්‍ය මේව කරත් මම හැංගිලා හිටියේ නැහැ. මම මගේ නම වෙනස් කරලවත් මම ඉන්න තැන එම රාජ්‍යයට හෝ අදාළ පුද්ගලයන්ට නොකී හිටියේ නැහැ. මම රුසියාවේ හිටියා, මම යුක්‍රේනයේ හිටියා, මම එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ හිටියා. ඒ හැමතැනම මම ලියාපදිංචිලා වීසා සමග ඒ ආයතන වලට දන්වලා හිටියේ. මම අවුරුදු 35ක් පිටරට ඉන්න කෙනෙක්. මම කිසිම දවසක හැංගිලා නැහැ. මොකද හැංගිලා හිටිය නම් මම කොහොමද ජපානට යන්නේ, මම කොහොමද ඕස්ට්‍රේලියාවට යන්නේ, මම කොහොමද අප්‍රිකානු රටවල් වලට යන්නේ, පාකිස්තානට යනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේත් මේ ගැන කතා වුණා රාජ්‍යතාන්ත්‍රික බලපත්‍රය ගුවන් ගමන් බලපත්‍රය පාවිච්චි කරනවා කියලා. ඔව් රාජතාන්ත්‍රික බලපත්‍රයක් සාමාන්‍යයෙන් තානාපති තනතුරක් හෝ රාජතාන්ත්‍රික තනතුරක් නැති වෙලාවක භාවිතා කිරීම ඉතාම අමාරුයි. අමාරුයි කියන්නේ ඒකෙන් අවහිර විතරයි වෙන්නේ. මම 1985 ඉඳන් රටවල් 49කට ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් විදිහට ඇමරිකාවේ විසක 1987 ඉඳන් අද වෙනකන් තියෙනවා. එතකොට මේ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයේ ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ වීසා ලබා ගැනීම. නමුත් ඒ වගේම රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයෙන් ට්‍රැවල් කරනකොට සමහර රටවල් වල ඒ තානාපති කාර්ය හරහා දන්වනවා. එතකොට මම මගේ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කරලා සාමාන්‍ය ගමන් බලපත්‍රය ගත්තේ පෙබරවාරි 24 වෙනිදා 2015. මගේ සේවය අවසන් කරේ 2015 පෙබරවාරි 28 වෙනිදා. කියන්නේ සේවය අවසන් කරන්නත් කලින් මම ඇප්ලයි කරලා මට විතරනේ මගේ පවුලටම සාමාන්‍ය ගමන් බලපත්‍ර නිකුත් කරේ විදේශ අමාත්‍යාංශය මගින් මම ඉදිරිපත් කරපු
ආයුධම් පත්‍රය හරහා ඉමිග්‍රේෂන් එතකොට ඒ ගැන පාර්ලිමේන්තුව අහපු එක මට අනුර කුමාර මන්ත්‍රීතුමා තමයි ඇහුවේ. ඒක මට ප්‍රයෝජනවත් වුණා ගොඩක්. මොකද ඒක හැන්සට් ගත වුණා. ඒ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය නිසි අයුරින් නිසි කාල පරිච්ඡේදය අවලංගු කර සාමාන්‍ය ගමන් බලපත්‍රයක් 2015 මාර්තු 6 වෙනිදා නිකුත් කරා කියන එක ඒවකට හිටපු අමාත්‍යවරයා ඒක බාරව හිටියේ අමාත්‍යවරයා සභාවට SB නාවින් නැමැතුමා සභාගත කරා ඒ විදේශ අමාත්‍යාංශයෙන් එවපු ලිපිය. ඒකට ඒ ලිපිය අනුව විදේශ අමාත්‍යාංශය එදාම බොරු කියලා තියන්නේ ඒ එදා හිටපු අපේ මංගල ඇමතිතුමා. නමුත් එතුමා මේ ළඟදී හම්බුණා කිව්වා එතුමා ඒක දැනගෙන හිටියේ නැහැ කියලා. මං කිව්වා ඒක ඔබතුමාගේ වැරද්ද. ඒ කියන්නේ දැන් යාළුවෝ මෙහෙමයි යාළුවෝ කියන්නේ දේශපාලන මත ගොඩක් වෙනස්. නමුත් මම රුසියානුවේ ඉන්නකොට මම කරේ මගේ රටට ලැබෙන්න තියෙන දෙයක් ලබා ගන්න උත්සාහ කරා. දැන් උදාහරණයක් විදියට අපේ හිටපු ජනාධිපතිතුමා ගිහිල්ලා තියෙනවා 5 සැරයක් ඒ සමූහාණ්ඩුවේ මේකට. ඉතින් ඒක මත තමයි මේ යුක්‍රේන් අද එන්න බලාපොරොත්තු වෙන ගුවන් යානය ඒ එතුමාගේ ඉල්ලීමක් එදා 2010. එතුමා ඉල්ලුවා එදා 2010 ඒ රටේ ජනාධිපතිවරගෙන් ඍජු ගුවන් ගමන් ආරම්භ කරන්න කියලා. එදා ඒ ආරම්භ කරේ එතුමාගේ ඉල්ලීම. දැන් අද එන්නේ එතුමාගේ ඉල්ලීම. එතුමා තමයි මේක ගැන විශ්වාස කරලා කිව්වේ. ඉතින් මම හිතනවා එතුමා මේ රටට කරපු සේවය මේ හිතා ගන්න බැරි දේවල් මේ වගේ පොඩි දේවල් වල පවා එතුමාගේ ඉල්ලීමක් ඒ ක්‍රියාත්මක වෙන්නේ. අනිවාර්යයෙන්. මේ සියල්ලක්ම හරහා අපේ සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ යහපත් තැනකට තල්ලු කරන්න හිටපු රුසියානු තානාපතිතුමන් උදයන්ග වීරතුංග මහත්මයා ලොකු මෙහෙවරක් කරමින් පවතිනවා. ඉතින් ඒ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ බොහොම ස්තුතියි. හොඳයි එසේනම් අපි අද වීකෙන්ඩ් සන්ෂයින් හමාර කරනවා. සියලු දෙනාට ජයග්‍රාහී සුබ නිරෝගී වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමින්. ආයුබෝවන් ඔබට.